වැඩේ පටන් ගමු. හරි. එතකොට මේ අද අපි කතා කරන්නේ මේ පරිපාලන විභාගවලදී අපිට ලබා දෙන ප්‍රශ්න පත්‍රවල අනිවාර්ය ප්‍රශ්නයක් වන රචනාව පිළිබඳව. මේ රචනාව අපිට වැදගත් වෙන්න එක හේතුවක් තමයි රචනයට ලබා දෙන ලකුණු සංඛ්‍යාව. විශාල ලකුණු සංඛ්‍යාවක් එතකොට අපිට රචනයට ලබා දෙනවා මේ වෙනුවෙන්. අපි කොහොම හරි උත්සාහ කරන්න ඕනේ මේ ලබා දෙන ලකුණු සංඛ්‍යාව අපේ පේපර් එකෙන් අපි එක්ස්ප්‍රෙස් කරගන්න. එහෙම නැති වුණොත් අපිට වැඩි ලකුණු සංඛ්‍යාවකට යෑමට තියෙන අවස්ථාවක් මගහැරෙනවා. දැන් මෙතනදී මම කියලා දෙන්නේ රචනාවක ලකුණු සංඛ්‍යාව වැඩි කරගන්න. එහෙම නැත්නම් ඉහළ ලකුණු සංඛ්‍යාවකට යෑම සඳහා අපට පිළිපදින්න පුළුවන් උපදේශ ටික. එතකොට මේ මාර්ගෝපදේශනයේ තිබුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ රචනයේ උපරිම ලකුණු සංඛ්‍යාවකට ළඟා වෙන්න. එතකොට අද මේ දේශනය කළ අවසාන වෙනකොට මම ප්‍රායෝගික අභ්‍යාස මාලාවක් ඇසුරින් අදහසක් ලබා දෙනවා කොහොමද රචනයක් ගොඩනගන්නේ, සංවිධානාත්මක රචනයක්. එතකොට ඔබට ඉන්නේ වචන ගණන සීමා කරන ලද රචනාවක් තමයි ලියන්නේ. වචන 250 300ත් අතර රචනයක් හෝ වචන 300ත් 350ත් අතර රචනයක් තමයි ලියන්නේ. ඒ කියන්නේ මේ රචනය සඳහා වචන ගණන සීමා කරලා තියෙන්නේ. මේ වචන ගණන අතරමැද ඔබේ වචන ගණන තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම අපේ ලකුණු අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි අවධාරණය කරගන්න ඕනේ මේ වැඩි ලකුණු සංඛ්‍යාව ගැනීම සඳහා දීලා තියෙන වචන පරාසය ඇතුළත අපේ රචනාව ගොඩනගන්න. එසේ නොවුනහොත් නිසකවම ලකුණු සංඛ්‍යාව අඩු වෙනවා. එතකොට ඔබ කල්පනා කරන්න ඕනේ මේ වචන 250 300 අතර කියලා කියන්නේ ඉතාම සීමා සහිත වචන සංඛ්‍යාවක්. අපි ටයිප් පිටුවක් ගත්තොත් එහෙම A4 එක පිටුවක්. ඒකෝට හිතන්න මොනතරම් සංක්ෂිප්තව මේ කරුණු ටික අපිට ගොනු කරන්න සිද්ධ වෙනවද කියලා. ඒකෝට අපි මේක සංවිධානාත්මකව සූදානම් වෙලා කරේ නැත්නම් අපිට මේ අවශ්‍ය ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සම්බන්ධව නිසකයෙන්ම ගැටලුවක් මතුවෙනවා. අපි ඉතින් අද කතා කරනවා කොහොමද මේ ලකුණු සංඛ්‍යාව එක්ස්ප්‍රෙස් කරගන්නේ. ඒ සඳහා අපට අනුගමනය කරන්න පුළුවන් උපක්‍රම මොනවද කියන එක සම්බන්ධව තමයි අද විශේෂයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් මේ මම මෙතන දාලා තියෙනවා පොඩි හැඳින්වීමකට සහ ප්‍රවේශයක් සඳහා මොකක්ද අපි රචනයක් කියලා කියන්නේ. රචනාවක් කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක සම්බන්ධ පොඩි අදහසක් ගන්න මම මෙතන කරුණු කිහිපයක් දාලා තියෙනවා. ඉතින් මේ කරුණු වලින් අපි උත්සාහ කරන්නේ රචනයක ස්වභාවය. මේ රචනයක් කියන එකෙන් අදහස් වන්නේ මොකක්ද කියන එක වටහා ගන්න. දැන් අපි සාරාංශ කරනකොටත් ඉගෙන ගන්නනේ සාරාංශකරණින් වෙන්නේ කුමන කාර්යභාරයක්ද කියලා. ඒ කාර්යභාරය වටහා ගත්තොත් තමයි අපිට ඒ කටයුත්ත වඩා හොඳින් ඉටු කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා තමයි මම මේ කරුණු ටිකක් දාලා තියෙන්නේ. දැන් මේ රචනයකදී අපිට සිද්ධ වෙනවා තෝරාගත්ත මාතෘකාවක් පිළිබඳව. ඒ කියන්නේ අපට මේ මාතෘකාව ඇතුළත සීමා වෙලා තමයි අපේ කරුණු දැක්වීම කරන්න තියෙන්නේ. එතකොට ඔබ වටහා ගන්න ඕනි රචනය කියන එකේදී අපේ උත්තරපත්‍ර පරීක්ෂකයා අපේ පරීක්ෂා කරනවා අදාළත්වය කියන කාරණය. මේ මාතෘකාවට අදාළ කරුණු ගොනු කරලා තියෙනවා. හේතුව තමයි අපිට දෙන්නේ තෝරාගත්ත මාතෘකාවක් පිළිබඳ කරුණු විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්න. එතකොට පළවෙනි කාරණය තමයි අපි ලියන සෑම කරුණක්ම ඍජුව අදාළ වෙන්න ඕනේ අපිට දීලා තියෙන රචනා මාතෘකාවත් සමග. ඊට පස්සේ රචනයක් කියලා කියන්නේ විවිධ ආකාරයෙන් විසිරලා තියෙන කරුණු. එක් තැන්වල විසිරලා තියෙන කරුණු ඒ මොහොතේදී අපි සිහිපත් කරලා එකම ස්ථානයකට ඒක රාශී කරන වැඩක්. අපිට දීලා තියෙන මාතෘකාව, ඒ මාතෘකාව පුළුල් මාතෘකාව පොඩ්ඩක් ඉන්න මොකක් කරලා මේ ඩිස්කනෙක්ට් වුණා නේ. මොකක් කරේ ඩිස්කනෙක්ට් වුණා. හරි දැන් හරි. දැන් මේ මම කිය හිටියේ අපිට දීලා තියෙන මාතෘකාවක් පිළිබඳව
අපිට යම්කිසි මාතෘකාවක් දීලා තියෙනවා. ඒ මාතෘකාවට අදාළව කරුණු ඒක රාශී කරන්න සිද්ධ වෙනවා. විවිධ තැන්වල තියෙන කරුණු අපිට එකම තැනකට ගේන්න සිද්ධ වෙනවා. මේක එතකොට අපිට රචනයක් තුල කරන්න වෙන සිදුවීම. ඊට පස්සේ තව විදිහකට මම දාලා තියෙනවා කරුණු සාකච්ඡා කරනවා. කරුණු සාකච්ඡා කරනවා කියන එකෙන් අදහස් වන්නේ ඒ කරුණු පිළිබඳව බාහිර සමාජය තුල ගොඩනැගිලා තියෙන මතවාද රාශියක් අපි ඒ කරුණු පිළිබඳව හිතන මතවාද රාශියක් ඉදිරිපත් කරන එකට. ඒ කියන්නේ කිසියම් කරුණක් පිළිබඳව බාහිර සමාජය තුලත් තියෙනවා යම් කිසි මතවාද රාශියක් අපි තුලත් ස්වාධීනව යම් මතවාද රාශියක් තියෙනවා. එතකොට මේකේ අදහස් වන්නේ මෙන්න මේ කියන මතවාද අපි ඉදිරිපත් කරන එක. නේද? ඒකෙන් වැඩ දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි දී ඇති මාතෘකාව පිළිබඳව ඔබේ තියෙන සවිඥානික භාවය. ඒ කියන්නේ සමාජයේ සිද්ධ වෙන කාලීන දේවල් පිළිබඳව හැදෑරීම. මේක එතකොට රචනා මාතෘකාවක් මගින් පරීක්ෂා කරන දෙයක්. එතකොට අපි කාලීන සිදුවීම් පිළිබඳ යම් යම් වැටහීමකින් ඒවා පිළිබඳ අවබෝධකින් පසුවිය යුතුයි කියන එක ඒ රචනා මාතෘකාවකදී බලාපොරොත්තු වෙනවා. නේද? හුදු විස්තරයක් පමණක් නෙමෙයි රචනා මාතෘකාවක් මගින් සිදු කරන්නේ. අනික තමයි ඔබට ඒ ලබා දීලා තියෙන රචනා මාතෘකාව පිළිබඳ ස්වාධීන අදහස් තියෙන්න පුළුවන්. නේද? ඒ බොහොම ප්‍රතිගාමී අදහස් නෝනේ. පසුගාමී අදහස් නෙවෙයි. නේද? ඒ අදහස් එතකොට අපිට ඉදිරිපත් කිරීමේ අවකාශය තියෙනවා රචනාවක් තුල. ඒක තමයි අපි කියන්නේ කරුණු සාකච්ඡා කරනවා කියන එකට. බාහිර මතවාදත් අපේ මතවාදත් එකතු කරලා ඒවා පිළිබඳව අපි කොහොමද ඉදිරිපත් කරන්නේ අපේ අදහස? අපි මොනවද ඒවා පිළිබඳව හිතන්නේ? මෙන්න මේවා සම්බන්ධයි. ඊට පස්සේ මේ තව විදිහකින් මම කියලා තියෙනවා මතවාද පරීක්ෂා කිරීම. නේද? මතවාද පරීක්ෂා කිරීම. මතවාද පරීක්ෂා කිරීමක් කියලා කියන්නේ යම් යම් දේවල් පිළිබඳව. දැන් අපි ඉස්සරහදී කතා කරනවා අපිට මොන වගේ මාතෘකාවද විභාග පරීක්ෂකවරු ලබා දෙන්නේ. එතකොට ඒවදී ඕන් පරීක්ෂා කරන්න උත්සාහ කරන්නේ මොන වගේ දේවල්ද? මෙන්න මේවා පිළිබඳව මම ඉස්සරහදී සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් රචනාවක් වශයෙන් අපිට තව විදිහකට හඳුන්වන්න පුළුවන් නිරීක්ෂණ ඉදිරිපත් කරන එක. නිරීක්ෂණ ඉදිරිපත් කිරීම. මේකෙත් අදහස් වන්නේ කාලීන සිදුවීම් පිළිබඳ සංවේදීතාවයෙන් පසුවන කෙනෙක් කියන එක. නේද? දැන් උදාහරණයක් විදිහට ඔබෙන් අහන්න පුළුවන් යම්කිසි ආකාරයකට ත්‍රස්තවාදයේ සම්බන්ධ මාතෘකාවක් අපිට දුන්නා කියලා හිතන්න. එතකොට ඔබ තුල නිරීක්ෂණයක් තියෙන්න ඕනේ පසුගිය අවධිය තුල අප වටපිටාවේ සිදුවන මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මොනවද? ඒ සිදුවුණු ක්‍රියාකාරකම් සිදුවුනේ මොන තැන් පසුබිම් කරගෙනද? මෙන්න මේව සම්බන්ධව යම්කිසි නිරීක්ෂණයක් ඔබට තිබිය යුතුයි. එතකොට මේ නිරීක්ෂණ අපිට නිදර්ශන විදිහට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ සමස්ත කටයුත්තක් තමයි රචනයක් මගින් අපි සිදු කරන්නේ. එතකොට මේක සිදු කිරීම සඳහා මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් දේ තමයි ඔබට යම් මාර්ගෝපදේශනයක් ලබා දෙන්න පුළුවන්. මේ කරුණු මෙන්න මේ විදිහට ගොඩනගන්න පුළුවන්. එතකොට මේ දේශනාව මගින් අපි අදහස් කරන්නේ යම් මාතෘකාවක් අරගෙන ඒ මාතෘකාවට අදාළ කරුණු කටපාඩම් කිරීමක් නෙවෙයි. ඒ සඳහා මම මාතෘකා ටිකක් ලබා දෙන්නම්. මෙන්න මේ මාතෘකාව බලා ගන්න කියලා. අද කරන්නේ තෝරාගත්ත මාතෘකාවක් අරගෙන කොහොමද විශ්ලේෂණාත්මක රචනාවක් ගොඩනගන්නේ කියන එක සම්බන්ධ යම්කිසි කතා බහ සිදු කරන එක තමයි අපි කරන්නේ. ඒ සඳහා ප්‍රායෝගික අභ්‍යාස මාලාවකුත් තියෙනවා. අපි ඒවත් සිදු කරන ගමන් තමයි මේවා කතා කරන්නේ. එතකොට වඩා ප්‍රයෝජනවත් වන්නේ මේ අභ්‍යාස සිදු කරන ගමන් මේ වැඩේ සිද්ධ කිරීම. එතකොට තමයි ඔබටත් ඔබේ පැත්තෙන් වටහා ගැනීමක් ලබා ගන්න පුළුවන්. මේක මෙහෙම කරොත් ගැටලුවක් වෙනවා, මෙහෙම කරොත් ගැටලුවක් වෙනවා යනාදී වශයෙන් ඔබ තුල ගැටලු මතුවෙන්නේ ඒ ප්‍රායෝගික අභ්‍යාසත් මේ සමග ඉටු කළොත් පමණයි. අපි එහෙනම් මේ ඉදිරියට යන් ඉස්සෙල්ලාම අපි මම කතා කරන්න සූදානම් වෙනවා මෙන්න මේ අභ්‍යාසය පිළිබඳව. මේක අභ්‍යාසයක් විදිහටත් අපි කරනවා. රචනයකට කොහොමද මාතෘකාවක් දෙන්නේ? එතකොට අපිට ක්‍රමවේද දෙකක් යටතේ රචනා ලබා දෙන්න පුළුවන් විභාගයට. එකක් තමයි දී ඇති මාතෘකාවක් යටතේ කරුණු විශ්ලේෂණය කරන්න. මේක එක ක්‍රමවේදයක්. එහෙම වුණොත් අපිට නිර්දේශිත මාතෘකා 4ක් හෝ 5ක් දෙනවා. බොහෝ විට 4ක් වෙන්න පුළුවන්. ඒ දී ඇති මාතෘකාවකින් එකක් තෝරාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණාත්මක රචනයක් ලිවීම.
එතකොට එහෙම රචනාවක් ආවොත් එහෙම මේ කොටස ඒකට අදාළ වෙන්නේ නැහැ. එතකොට මාතෘකාවක් අපිට සකස් කරන්න අවශ්‍ය නැහැ. තියෙන මාතෘකාව යටතේ තමයි කරුණු විශ්ලේෂණය කරන්න තියෙන්නේ. මේ කොටස මම උගන්වන්නේ නැත්තම් මේ ගැන සාකච්ඡා කරන්නේ ඇතැම් අවස්ථාවල අපට ලබා දෙනවා සංක්ෂිප්ත ඡේදයක් ලබා දෙනවා. මෙන්න මේ ඡේදය කියවා ඔබට මාතෘකාවක් ගොඩනගන්න කියලා නිර්දේශයක් දෙනවා. මෙහෙම නිර්දේශයක් දුන්නොත් ඔබ මතක තියාගත යුතුයි ඔබ ගොඩනගන රචනා මාතෘකාවකට ලකුණක් හිමි වෙනවා. ලකුණක් හෝ දෙකක් වෙන්න පුළුවන්. එතකොට මේ මාතෘකාව ගොඩනැගීම සම්බන්ධව පුහුණුවක් ඔබට අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒක තමයි පළවෙනිම අභ්‍යාසය. එතකොට අපට මේ බඳු රචනයක් ආවොත් ඒ රචනයේ මාතෘකාව කොහොමද තියන්නේ? දැන් මම මෙතන මේ දීලා තියෙන උපදෙස් මේ ඔබට ටිකක් මාර්ගෝපදේශනයක් විදිහට දීලා තියෙන මේවා ආධාරයෙන් පුළුවන් යම්කිසි ආකාරයක අදහසක් ගන්න කොහොමද රචනයක මාතෘකාවක් ගොඩනගන්නේ කියන එක සම්බන්ධයි. ඒකට මම දීලා තියෙන පළවෙනි මාර්ගෝපදේශය තමයි රචනාවක මාතෘකාවක් අනවශ්‍ය ලෙස දීර්ඝ වීම. නේද? රූල් 3ක වගේ රචනා මාතෘකා තියෙන්න බෑ. නේද? සාමාන්‍යයෙන් එක රූලකින් ඉවර කරන්න පුළුවන්. වැඩි වුණොත් දෙවනි රූලේ පොඩි කොටසක් එන්න පුළුවන්. පිටුවක. නේද? අපිට ලබා දීලා තියෙන විභාග පිටුවේ. රූල් 3ක විතර රචනා මාතෘකා එන්න බෑ කියලා මේ කියන්නේ. නේද? අනික තමයි අනවශ්‍ය ලෙස කෙටි නොවිය යුතුයි. මේක ඉතාම වැදගත්. මේක සමහර අය මේ නුපුණු නිසා මේ මොකද කරන්නේ ගිහිල්ලා ඉතා කෙටි මාතෘකා ලියනවා. නේද? ඉතා කෙටි මාතෘකා. මේක ඔබට අවාසියක්. අවාසිය වෙන්නේ රචනයේ තියෙන කරුණු ආවරණය වෙන්නේ නැහැ. ඒ බඳු කෙටි මාතෘකාවක් තිබ්බොත්. සමහර අය තියෙනවා මෙන්න මේ වගේ මාතෘකා. නේද? සමහර අය තියෙනවා ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී. නේද? එහෙම නැත්නම් ලෝක ත්‍රස්තවාදී. ලෝක දේශපාලනය. නේද? සංවර්ධනය. මෙන්න මේ වගේ ඉතාම කෙටියෙන් මාතෘකා තියෙන එක ඔබට අවාසි සහගතයි කියන එක මතක තියාගන්න ඕනේ. නේද? ඒ සඳහා මම මේ පොඩි මාර්ගෝපදේශනයක් පසුව මම කියන්නම් කොහොමද ඒකට විසඳුමක් ලබා දෙන්නේ කියලා. ඊළඟට රචනා මාතෘකාවක තිබිය යුතු වැදගත්ම ලක්ෂණය තමයි මේ මාතෘකාව කියූ සැනින් අන්තර්ගතයේ පිළිබඳ පරිපූර්ණ හැඟීමක් පහළ වෙන්න ඕනේ. පරිපූර්ණ හැඟීම. දැන් ත්‍රස්තවාදය කිව්වහම ඒක පිළිබඳ පරිපූර්ණ හැඟීමක් එන්නේ නැහැ. නේද? ඒ පිළිබඳ පරිපූර්ණ හැඟීමක් එන්න නම් ඒක ටිකක් සවිස්තරාත්මක වෙන්න ඕනේ. හැබැයි අනවශ්‍ය ලෙස දීර්ඝ නොවිය යුතුයි. නේද? සවිස්තරාත්මක විය යුතුයි. ඒ මගින් තමයි අපිට පරිපූර්ණ හැඟීමක් ලබා ගන්න පුළුවන් රචනයේ අන්තර්ගත වෙන්නේ මොනවද කියන එක සම්බන්ධව. ඊට පස්සේ මේකත් ඉතාම වැදගත් එකක්. රචනා මාතෘකාව කිසිදු විටක ප්‍රශ්නාර්ථයක් විදිහට තියන්නේ නැහැ. ප්‍රශ්නාර්ථ රචනා මාතෘකාවල් තියන්න එපා. ඒක විධිමත් ශාස්ත්‍රීය ලේඛකයෙක් අනුගමනය කරන ක්‍රමවේදයක් නෙවෙයි. ඒක ඇතැම් විට පුවත්පතක සිරස්තලයකට ගැලපෙන්න පුළුවන්. නමුත් රචනයක් සඳහා කිසිදු විටක ප්‍රශ්නාර්ථයකින් අවසාන වන මාතෘකාවක් ඔබ සකස් කරන්න එපා. ඒක ශාස්ත්‍රීය භාවය අඩු ලේඛකයෙකුගේ ලක්ෂණයක් කියන එක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වා මේ රචනය පිළිබඳ පුළුල් හැඟීමක් නේද? අන්තර්ගතය පිළිබඳ පරිපූර්ණ හැඟීමක් ඇති වෙන්න අපට කරන්න පුළුවන් එක වැඩක් තමයි රචනා මාතෘකාවක් තියෙනකොට ඒ මාතෘකාව මගින් අංශ දෙකක් එකවර නියෝජනය වෙන විදිහට රචනා මාතෘකා සකස් කිරීම. මේක තරමක් මේ පහසු උපක්‍රමයක්. මම මේක ගොඩක් අයට කියලා දීලා තියෙනවා. මේක ටිකක් සාර්ථකයි. සාර්ථක වෙන්න හේතුව තමයි ඒකෙන් ඔබට පුළුවන් පුළුල් වපසරිය රචනයට අල්ලගන්න. අර අන්තර්ගතය ග්‍රහණය කරගන්න උචිත මාතෘකා මේ ක්‍රමයෙන් අපිට ගොඩනගන්න පුළුවන්. මොකද එතකොට අර ඉතා කෙටි මාතෘකා තියනට වඩා මේක ඉතාම සාර්ථක ක්‍රමයක්. දැන් මම මෙතන උදාහරණ දෙකක් දාලා තියෙනවා. බලන්න උදාහරණ දෙක දිහා. ගෝලීය ත්‍රස්තවාදයේ මැඩ පැවැත්වීමට ලෝක බලවතුන් මැදිහත් වීමේ අවශ්‍යතාව. එතකොට ඒකේ තියෙන අංශ දෙක මොකක්ද? එකක් තමයි ගෝලීය ත්‍රස්තවාදය, අනික තමයි ලෝක බලවතුන් කොහොමද ඒකට මැදිහත් වන්නේ කියන එක. එතකොට අපි ඉංගියක් දෙනවා මේකේ මේ ත්‍රස්තවාදය පිළිබඳව, ලෝක ත්‍රස්තවාදය පිළිබඳව අපි කතා කරනවා. ඒකට ලෝකේ බලවතුන් සලකන රටවල් කොහොමද මැදිහත් වෙන්නේ? මොකද ත්‍රස්තවාදයේ පෝෂණය වීම උදෙසා ඔවුන්ගේ විශාල දායකත්වයක් තියෙනවා. අවියායුධ නිර්මාණය කරන්නේ ඔවුන් එතකොට න්‍යෂ්ටිකයි වගේ දේවල් නඩත්තු කරගෙන යනවා. නේද? එතකොට මෙන්න මේ වගේ ඔවුන්ගේ තියෙන බලපෑම.
ඒ නිසා රචනා මාතෘකාවක් ගොඩ නැගීමේදී මෙන්න මේ ක්‍රමවේද භාවිත කරන්න මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්. ගොඩක් ආධුනික අයට මේ වැඩේ සාර්ථකව කරන්න පුළුවන්. මේ කිසියම් අංශ දෙකක් එක තැනට ගෙනල්ලා එක මාතෘකාවක් සකස් කිරීම. දැන් දෙවෙනි මාතෘකාව බලන්න. ජාතික ආර්ථිකය ශක්තිමත් කරවීම සඳහා නව නිපැයුම්දායක කර ගැනීමේ යෝග්‍යතාව. ඔන්න එතකොට මේ රචනයේ කියන්නේ අපි ජාතික ආර්ථිකය නැත්නම් රටක ආර්ථිකය සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව කියනවා. නව නිපැයුම් කියන දේ කොහොමද මේ වැඩේට දායක කරගන්නේ කියන එකක් කියනවා. මේ අංශ දෙක තමයි මේ රචනාවේ තියෙන්නේ. එතකොට මේ මාතෘකාව කියවූ සැනින් කියවූ කෙනාට අදහසක් එනවා මේ මාතෘකාව යටතේ තියෙන රචනයේ අන්තර්ගතයේ මෙහෙම එකක්. හොඳ පැහැදිලි අවබෝධයක් එනවා. ඒ සඳහා අපට කරන්න පුළුවන් වැඩක් තමයි ඔන්න ඔය අංශ දෙකක් එකිනෙකට පාදලා නැත්නම් ඒක සංයෝග කරලා ගොඩනගා ගන්න රචනා මාතෘකා. ඒ මගින් අපට පුළුවන් ඊටාම විශිෂ්ට රචනා මාතෘකා ගොඩනගා ගන්න. ඒක එතකොට අභ්‍යාසයක් විදිහට අපි පුරුදු විය යුතුයි. ඒක පුරුදු වුණොත් තමයි අපිට මේ වැඩේ තරමක් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. හොඳද? දැන් අපි බලමු මේ කොහොමද මේ වැඩේ මේ ඉටු කරන්න කියලා. දැන් මේක මම මේ සම්මතයක් විදිහට කියන දෙයක් නෙවෙයි. නමුත් මේක මේ රචනා මාතෘකාවක් ලැබීමේදී සුදුසු ක්‍රියාමාර්ගයක් විදිහට මට සඳහන් කරන්න පුළුවන්. මොකක්ද? රචනා මාතෘකාවක් අවසන් කරනකොට මෙන්න මේ වගේම අවසානයේට යෙදීමෙන් ඔබේ රචනා මාතෘකාව තරමක් ගුණාත්මක එකක් වීම ඉඩකඩ වැඩි. මෙන්න මේ වගේ ඒවා. කාලෝචිත බව, අභියෝගතා, අවශ්‍යතාව, යෝග්‍යතාව, වැදගත්කම, මෙන්න මේ වගේ යෙදුම් රචනා මාතෘකාවක් අවසානයේට සම්බන්ධ කරගත්තාම මේ රචනා මාතෘකාවේ කිසියම් පරිපූර්ණත්වයක්. මේ එතකොට ඔබ කතා කරන්න යන සාකච්ඡා කරන්න යන රචනා මාතෘකාවේ මොනවද කතා වෙන්නේ කියන එක සම්බන්ධ විශාල ඉඟියක් ලැබෙනවා මේ වගේ. මේ යොදලා තියෙන සෑම යෙදුමකම ඉඟියක් සැපේනවා. දැන් අභියෝගතා කිව්වොත් ඔය කතා කරන්නේ කිසියම් මාතෘකාවකින් අපි හිතමු ගැටළු මේ මාතෘකාවක් කියලා. ත්‍රස්තවාදයේ මැඩ පැවැත්වීම කියලා. එතකොට ඒක මඩපවත්තන්න අපිට තියෙන අභියෝගතා පිළිබඳ අපි සාකච්ඡා කරනවා. නේද? ඊට පස්සේ සංවර්ධනය කියලා මාතෘකාවක් තිබුණා කියන්නකො. එතකොට ඒකෙදි තිරසර සංවර්ධනය මේ රටකට කොහොමද අපි යොදාගන්නේ? අවශ්‍යතාව පිළිබඳව අපිට සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැත්නම් යෝග්‍යතාව. ඒක උචිතයි. යෝග්‍ය කියන්නේ උචිතභාවය. උචිතයි කියන්නේ. වැදගත්කම. ඇයි වැදගත් වෙන්නේ? එතකොට මේ වගේ යෙදුම් වලින් රචනා මාතෘකාවක් අවසන් කරොත් ඒ රචනා මාතෘකාව තරමක් පරිපූර්ණත්වයක් හැඟවෙන සහ ගුණාත්මක රචනා මාතෘකාවක් වීමේ ඉඩකඩ වැඩි කියන එක මතක තියාගන්න ඕනේ. ඒක එතකොට සම්මතයක් නෙමෙයි. ඔබට කැමති නම් භාවිත කරන්න පුළුවන්. කැමති නම් ඒක අත්හැරලා වෙනත් ආකාරයකින් රචනා මාතෘකාවක් ගොඩනගන්න පුළුවන්. මම එතකොට මෙතන දීලා තියෙනවා මේ ඡේදමය ආකාරයෙන් අපට ලබා දෙන රචනාවක්. එතකොට මේකේ අපට කරන්න තියෙන්නේ මේ ඡේදය කියවලා උචිත රචනා මාතෘකාවක් ගොඩනගීම. එතකොට අද දවසේ පළවෙනි අභ්‍යාසය වෙන්නේ මේ ඡේදය අපි කියවනවා. ඊටාම හොඳින් ඡේදය කියවලා දැන් මම යම්කිසි උපදේශ මාලාවක් දීලා තියෙනවා. ඒ උපදේශ මාලාවට අනුගත වෙලා මෙන්න මේ ඡේදයට උචිත මාතෘකාවක් දෙකක් ගොඩනගන්න දැන් උත්සාහ කරන්න. මම පොඩි වෙලාවක් දෙනවා එකට විනාඩි 2ක් 3ක් දෙනවා. ඔබ ළඟ තියෙන කොලයක සටහන් කරන්න මාතෘකාවක් හෝ දෙකක් උත්සාහ කරන්න. මම මේ කියපු උපදේශත් භාවිත කරලා මේකේ තියෙන අන්තර්ගතයට ගැලපෙන මාතෘකාවක්. අපි බලමු මේ කට්ටිය ඉදිරිපත් කරන මාතෘකා මොන වගේ වෙයිද කියලා. ඒවත් එක්ක අපි මේ අඩුපාඩු සාකච්ඡා කරමු. හරි. දැන් එහෙනම් විනාඩි 3ක් විතර ගන්න. විනාඩි 3ක් විතර මම දෙනවා. මේක ඊටාම හොඳින් කියවලා මේකට ගැලපෙන ආකාරයේ රචනා මාතෘකාවක් නිර්මාණය කරලා ඒක අපේ ගෲප් එකට දාන්න බලන්න. අපි බලමු මේ ගෲප් එකේ තියෙන දේවල් එක්ක බලලා ඊට පස්සේ සාකච්ඡාව ආරම්භ කරමු. හරි. දැන් වෙලාව ගන්න. ඕකේ. මේ අඩුපාඩු තියෙනවා. ගොඩක් ඒවා අඩුපාඩු තියෙනවා. එහෙම තමයි ඉතින් පළවෙනි මාතෘකාව හදනකොට එහෙම තියෙනවා. මම අඩුපාඩු කියාගෙන යන්නම්. එක් අයගේ පළවෙනි එක ගන්නවා. හැමෝම අහගන්න පොදුවේ. හොඳේ නම කියන්න ඕනේ. මම පොදුවේ කියන්නම්. ශ්‍රී ලංකාවේ වියකී යන ලෝක උරුමයන්. දැන් මේ මාතෘකාව බැලු බැලමටම පරිපූර්ණ මාතෘකාවක් නෙමෙයි කියලා පේනවා. අර දීලා තියෙන ඡේදෙත් එක්ක මේක එකඟ වෙන්නේ නැහැ.
දැන් මේ මාතෘකාවට අදාළ රචනයක් ලියාගෙන ගියොත් එහෙම අපට මගහැරෙන්නේ මොකක්ද? අර සංචාරකයන් සම්බන්ධ. එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරයේ සංචාරක ශාස්ත්‍රයේ සම්බන්ධ පරාසයක්ම අතහැරලා තියෙනවා මේ මාතෘකාවේ. එතකොට මේ මාතෘකාව උචිත මාතෘකාවක් නොවන බව අපිට පැහැදිලි. මේක යටතේ රචනාවක් ලිව්වොත් අපිට සංචාරක ව්‍යාපාරය ගැන ලියන්න වෙන්නේ නැහැ. ඔන්න ඒකේ තියෙන අඩුපාඩුව. ශ්‍රී ලංකාවේ වියකී යන ලෝක උරුමයන් කියලා ලිව්වොත් අපිට ලියන්න වෙන්නේ ඒ පිළිබඳව පමණයි. හොඳද? එතකොට සංචාරක ව්‍යාපාර මේකට සම්බන්ධ කරගන්න බැරි ගැටලුව තියෙනවා. ඊළඟ බලමු. ජාතික උරුමයන් රැකගනිමින් සංචාරක කර්මාන්තය සිදු කරමු. මේකත් ගැටලුවක් නෑ. මේ රචනාවත් ගැටලුවක් නැහැ. හැබැයි මේකේ මේ රචනාව මේ මාතෘකාව ටිකක් හොඳයි. අර මම කියපු වචනත් මේකට භාවිත කරන්න පුළුවන් වුණා නම් තව ටිකක් මේක හොඳ මාතෘකාවක් වෙයි. මේ මාතෘකාව ටිකක් පරිපූර්ණයි. මොකද ඒකේ අංශ දෙකම සම්බන්ධ කරගෙන තියෙනවා නේද? ජාතික උරුමයන් රැකගැනීමේ අවශ්‍යතාවත් සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඒකේ සඳහන් වෙලා තියෙන අංශ දෙකම හැබැයි ඒකේ තරමක් මේ තව වර්ධනය කරන්න පුළුවන්. අංශ දෙක තියෙනවා හරියට. ඒක හරි. මේ මාතෘකාව හොඳයි. සංචාරක කර්මාන්තය හා අපේ උරුමයන්ගේ වැදගත්කම. මෙන්න මේ මාතෘකාව වැරදි. වැරදි කියන්නේ මෙතන තියෙන්නේ මේ උරුමයන්ගේ වැදගත්කම් පිළිබඳව නෙමෙයි උරුමයන් පිළිබඳව ගැටලුවක් තියෙනවා නේ. ඒ උරුමයන් සුරක්ෂිත කර ගැනීම පිළිබඳ ගැටලුවක් තමයි අපිට ඡේදේ කියලා තියෙන්නේ. බලන්නකො නේද? උරුම වලට හානි පමුණවනවා. ඒවා සුරක්ෂිත කරගන්න ඕනේ අනාගත පරම්පරාවට රැක ගන්න ඕනේ කියන අදහස මේ ඡේද ඍජුවම තියෙනවා. ඒක නිසා මේ මාතෘකාවේ අනිවාර්යෙන් කියවෙන්න ඕනේ මොකක්ද? ඒවයි තියෙන වැදගත්කමටත් වඩා ඒවා සුරක්ෂිත කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයි. එතකොට ඒක සඳහන් නොවීම අඩුපාඩුවක්. ඊළඟ මාතෘකාවක් බලමු. ජාතික උරුමයන් සුරක්ෂිත කරමු. දැන් මම කලිනුත් කිව්වා මේක අසම්පූර්ණ මාතෘකාවක්. අසම්පූර්ණයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේකත් අසම්පූර්ණයි. සංචාරක කර්මාන්තයේ පමණක් නෙමෙයි මේක කියලා තියෙන්නේ. එතකොට මේක අර මම කියපු උපදේශ පිළිපැදලා නැහැ. මම කිව්වා බොහෝ විට මාතෘකාවක් ගොඩනගනකොට අංශ දෙකක් එකතු කරන්න බලන්න. එතකොට ඔබේ වැඩි පරාසයක් එකතු වෙනවා මාතෘකාවට. නේද? හැම වෙලාවෙම අංශ දෙකක් සම්බන්ධ කරගන්න බලන්න. එතකොට රචනා මාතෘකාවෙන් ආවරණය වන ශාස්ත්‍රය වැඩි. මෙතන මේ ශාස්ත්‍රයේ අඩුවක් අපිට තියෙනවා. ඊළඟ එක බලමු. තිරසාර සංවර්ධනයේ වැදගත්කම. මේක මේ ඡේදයට අදාළ මාතෘකාවක් නෙවෙයි. නේද? මෙතන මේ ශාස්ත්‍රය ආවරණය වෙලා නැහැ. එතකොට ඒක ව්‍යාකූල මාතෘකාවක්. ඡේදයට නොගැලපීම කියන ගැටලුව ඒකේ තියෙනවා. විනාශ මුඛයට පැමිණෙන මට මේ අකුරු වැරදි පැමිණෙන ජාතික උරුමයන් රැකගැනීමේ අභියෝගතා. මේකත් එතකොට අර්ධ පූර්ණ මාතෘකාවක්. ඒක එතකොට අර සංචාරක ව්‍යාපාරය පිළිබඳව සඳහන්ලා නැහැ. විදේශ සංචාරකයන්ගේ පාරාදීසයක් වන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් රැක ගැනීම. ඒක ටිකක් හොඳයි. මේ ටිකක් වර්ණාත්මක භාවය අඩු වුණා නම් හොඳයි. මම මේ හැමෝටම අඩුපාඩු කියනවා නෙවෙයි හොඳේ. ටිකක් මේ පොදුවේ දෙන උපදෙස් නේද? සංචාරකයන්ගේ හරි. විදේශ සංචාරකයන්ගෙන් ආගමනයේ හේතුවෙන් විනාශ වන ජාතික උරුමයන් දැකගනිමු. ඒකත් ගැටලුවක් නෑ මේ මාතෘකාව. තව වර්ධනය කරන්න පුළුවන්. ජාතික උරුමයන් සංරක්ෂණය තුලින් මෙන්න මේක පාවිච්චි කරන්න එපා. හොඳේ තුලින් කියන වචනේ ගැටලු සහගතව තමයි සිංහල භාෂාවේ භාවිත වෙන්නේ. තුලින් කියලා කියන්නේ තමයි මොකක් හරි එකක් අතර මැද්දේ. දෙට අවබෝධ කරගන්න. තුලින් කියන එක නොලියම ඉන්න තරමට හොඳයි. මොකද ඒක බලනවා විභාග පරීක්ෂකව අනිවාර්යෙන් බලනවා. ඒක තුලින් කියන්නේ දැන් අපි කියමුකෝ බෝක්කුව තුලින් වතුර ගලා යයි. ඒක හරි. බටේ තුලින් වතුර ගලා යයි. ඒකත් හරි. එහෙම ලියන්න පුළුවන්. හැබැයි මෙතන සංරක්ෂණයේ තුලින් කිව්වහම සංරක්ෂණය ඇතුලින් මොකවත් යන්නේ නැහැ. ඒ වගේ තැන්වල අපිට පාවිච්චි කරන්න පුළුවන් සංරක්ෂණය මගින් සංරක්ෂණයෙන් මේ වගේ වචන පාවිච්චි කරන්න ඕක පාවිච්චි කරන්න අඩු කරන්න ඕනේ. අනික තමයි තුලින් කියලා ලියන එකේ ලයන්නත් වැරදි. හරිද? ඒක පොඩ්ඩක් ඔලුවට ගන්න ඒක බලනවා රචනා ලියනකොට. ඒක පිළිබඳව බලනවා. මොකද ඒක ගොඩක් අය වරදින නිසා. ජාතික උරුමයන් සංරක්ෂණය තුලින් සංචාරක කර්මාන්තයේ දියුණුව. මෙන්න මේ මාතෘකාව හොඳයි. මේ මාතෘකාව පරිපූර්ණ මාතෘකාවක්. ඇයි? ජාතික උරුමයන් සංරක්ෂණය කියන්නේ ඒක රැක ගැනීම පිළිබඳ අදහසත් මතවාදයත් ඒකේ තියෙනවා. සංචාරක කර්මාන්තයේ දියුණු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධ අදහසත් ඒකේ තියෙනවා. නේද? එතකොට මේ මාතෘකාව පරිපූර්ණ මාතෘකාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒකේ අකුරු වැරදි හැබැයි හොඳේ දියුණුව කියනකොට මූර්ධද නු වෙන්නේ. ඒ ගැටලු තියෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ හමුවේ අභියෝගයට මේ මට මේ ඉංග්‍රීසි හරි අමාරුයි කියවන්නේ. ඉංග්‍රීසි නෙවෙයි සිංහලත් නෙවෙයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ හමුවේ අභියෝගයට ලක්වුණු ලෝක උරුමයන්. ඒ මාතෘකාවත් හොඳයි. තව හැබැයි පරිපූර්ණ කරගන්න පුළුවන්. අපි බලමු මේකේ තියෙන මාතෘකා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හා ජාතික උරුම. එකක් තරමක් අසම්පූර්ණ භාවයක් තියෙනවා. හැබැයි ඒක ගැටලුවක්ම නෑ. හොඳේ ගැටලුවක්ම නෑ. ලකුණු හම්බෙන මාතෘකාවක්. ඊළඟට බලමු ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් රැක ගනිමු. මේක නම් මේ අසම්පූර්ණ මාතෘකාවක්. මේ මාතෘකා මේ වගේ තරඟකාරී විභාගයකට ගැලපෙන්නේ නැහැ. මේ ඒවා ටිකක් අසම්පූර්ණ සහ බොහොම මේ අපි කියන්නේ බොහොම සීමාන්තික මාතෘකා. ඒක නිසා දැන් මම හිතනවා මේ අපේ සාකච්ඡාවෙන් හොඳ අවබෝධයක් ඇති වෙන්නේ නැති රචනා මාතෘකාවක් ගොඩනගන්නේ කොහොමද කියන එක සම්බන්ධ. එතකොට ඒක නිකම් ලේසියට පහසුවට ගන්නවන වැඩක් නෙමෙයි. දැන් බොහෝ අයට මම උපදෙස් දීලත් ඒ ක්‍රමවේද භාවිත කරපු නැති එකේ ගැටලුව තිබුණා. නේද? මම කිව්වා රචනා මාතෘකාවක් ගොඩනගනකොට මේ අංශ දෙකක් එකිනෙකට වෙනස් අංශ දෙකක් සංයෝග කරලා එක රචනා මාතෘකාවක් ගොඩනගන්න උත්සාහ කරන්න. ඇයි විශාල පරාසයක් ඒකෙන් ආවරණය වන නිසා. එතකොට ඒක සමහර අය අත්හදා බලලා තිබුණේ නැහැ. අනිත් එක තමයි මේ යෝජනා කරපු මේ වචනත් සමහර අය භාවිත කරලා තිබුණේ. ඒක නම් ගැටලුවක් නැහැ. හැබැයි භාවිත කරන හොඳයි. හොඳද? අපි මේ අභ්‍යාසයක නිරත වෙන නිසා. ඊට පස්සේ බලමු මම මේ මොන වගේ මාතෘකා ටිකක්ද නිර්දේශ කරලා තියෙන්නේ. සෝබාදහම රැකගනිමින් හා සංචාරක කර්මාන්තයේ දියුණු කරමින් ජාතික උරුමයන් සුරක්ෂිත කරමු. ඒකත් හොඳයි. ඒක ටික දීර්ඝත් වැඩි. මේ ජාතික උරුමයන් කිව්වහම ස්වභාවික සම්පතුත් අයිති. අපි බලමු මම මේ මාතෘකා ටිකක් ගොඩ නැගුවා. මෙන්න බලන්න මේ මාතෘකාවල ස්වභාවය. නේද? සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කියලා කියන්නේ කොහොමද මේක ලෝකෙට ගෙනියන්නේ? නේද? හා ජාතික උරුමයන් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවය. නේද? අන්න පරිපූර්ණත්වයේ තියෙනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්නත් ඕනේ. ඒක නොකර බෑ නේ. විදේශ විනිමය වගේ දේවල් ලැබෙනවා. අපේ රටේ සංවර්ධනයට ඒක දායක වෙනවා. ඒක වැදගත්. ඒක වැදගත් වගේ නෙමෙයි. ඒක කරන්න ගිහිල්ලා අපේ ජාතික උරුමයන් ටික විනාශ මුඛයට ගියෝ. එතකොට අභියෝග දෙකක් තියෙනවා. එකක් තමයි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම. අනික තමයි ජාතික උරුමයන් ටික ආරක්ෂා කර ගැනීම. අන්න එතකොට එකිනෙකට වෙනස් අංශ දෙකක් එකට ගෙනල්ලා එක මාතෘකාවක් හදාගත්ත එක පරිපූර්ණයි. ඊළඟ මාතෘකාව බලන්න. මේක තරම දීර්ඝ මාතෘකාවක් මම සකස් කරපු එක. සංචාරක ආකර්ෂණය උදෙසා ජාතික උරුම උපයෝග කර ගැනීම ඒවා ආරක්ෂිතව පවත්වාගෙන යාමේ වැදගත්කම. සංචාරක ආකර්ෂණය උදෙසා කියන මම ඒකේ යෙදුමක් යොදාගෙන තියෙනවා. ඒක එකක්. ඊට පස්සේ මේ බලන්න අලුත් වචනයක් මම හැදුවා. සංචාරක මධ්‍යස්ථානයක් ලෙස මෙරට ප්‍රචලිත කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග. එහෙම කියන්නත් පුළුවන්. ඉතින් අර අභියෝග එකට සම්බන්ධ කරන්නේ මේ ජාතික උරුමයන් අපේ තියෙන සම්පත් රැක ගැනීම සම්බන්ධයි. නේද? ඒක ටිකක් මේ අර දීලා තියෙන ඡේදයට අනුගතම මාතෘකාවක් නෙවෙයි. හැබැයි ඒකට ළඟින් යන එකක්. ඒ වගේ මාතෘකාවක් වුණත් ගැටලුවක් නැහැ. ඒකයි මම කියන්නේ මේක තරමක් සංවිධානාත්මකව සකස් කරොත් තමයි ඔබට ගුණාත්මක රචනා මාතෘකාවක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔන්න අපි රචනා මාතෘකාව තැබීම සම්බන්ධ සාකච්ඡාව මෙතනින් නතර කරනවා. මේ වගේ එකක් ඔබට විභාගයට આવොත් එහෙම ඒ සම්බන්ධව ඊටාම ගුණාත්මක රචනා මාතෘකාවක් ගොඩනගන්න මේ උපදෙස් ටික ප්‍රමාණවත් කියලා මම හිතනවා. එතකොට මේ අභ්‍යාසය අපි කරෙත් එතකොට ඒක අපිට කරගන්න පුළුවන්ද කියලා බලන්න. හරි. මම එතකොට ඊළඟ කොටසට යනවා. මේක තරමක් වැදගත් සාකච්ඡාවක්. මේක තමයි එතකොට රචනයේ ලකුණු ලබා ගැනීම සම්බන්ධව අපිට ඊළඟට ප්‍රයෝජනවත් වෙන කොටස වෙන්නේ. හරි අපි මේ තව 3 දිනක් විතර ඉන්න තියෙන කට්ටියයි අපි කතා කරමු. දැන් මම කතා කරේ මේක අපිට තියෙන ඊළඟ වැදගත් කොටස. දැන් අපි රචනා මාතෘකාව සම්බන්ධ එහෙම නැත්නම් රචනා මාතෘකාව සකස් කරලා ලකුණක් ලබා ගන්න එක සාකච්ඡා කරා. එතකොට ඒකත් ටිකක් විධිමත් කරන්න ඕනේ වැඩක් බව අපිට තේරුණා. ඊළඟ එක තමයි රචනයේ අන්තර්ගතය. එහෙම නැත්නම් අන්තර්ගතය සකස් කිරීම සඳහා කොහොමද අපි සූදානම් වෙන්නේ කියන එක. දැන් රචනෙට
කැමති දේවල් ලියන්න අපට අවකාශය ලැබෙන්නේ නැහැ මේ විභාගෙ. ඒකට හේතුව තමයි මේ වචන සීමාව. දැන් වචන සීමාවක් දීලා තිබුණ නැත්නම් අපිට ලියාගෙන යන්න තිබුණ මේ රචනා මාතෘකාවට එක එක දේවල්. හැබැයි මෙහි තියෙන ගැටලුව තමයි වචන සීමාව අපිට පන්නන්න බෑ. අත්‍යවශ්‍ය කරුණු පමණයි රචනාවට අපිට ලියන්න සිද්ධ වෙන්නේ. මෙන්න මේ ගැටලුව නිසා ඊටාම විධිමත්ව අපි රචනයක් ලිවීම සම්බන්ධ හදාරලා තමයි මේ වැඩේට යන්න ඕනේ. එතකොට මේක අපිට කරන්න පුළුවන් එක වැදගත් ක්‍රමයක් තමයි රචනයක ආකෘතිය වටහා ගැනීම. මොකක්ද රචනයක ආකෘතිය? එතකොට ආකෘතිය වටහා ගත්තොත් අපිට තියෙන්නේ ඒකට කරුණු පුරවන එක තමයි. සෑම රචනා මාතෘකාවකටම අපිට ආකෘතියක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ ගොඩනගා ගන්න ආකෘතිය අපේ ඔළුවේ තිබුණොත් අපිට තියෙන විභාගයට ගිහිල්ලා ඒ ආකෘතියට අදාළ අන්තර්ගතය පෝෂණය කරන එක විතරයි. දැන් මම අද කතා කරනවා රචනා මාතෘකාවක විධිමත් ආකෘතිය මොකක්ද? ඒ ආකෘතියේ තියෙන එක් එක් අංගවලට කරුණු ඇතුළත් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයි. ඇත්තමයි දැන් සම්බන්ධ වෙනවා මේ අර හැමදාම මේක වෙනවා. හොඳ ඒ කියන්නේ අපි මේ පන්ති කර ඉන්නකොට විනාඩි 40කින් මේක නතර වෙනවා. මොකද මේක මේ ෆ්‍රී එකක් මම පාවිච්චි කරන හින්දා. ඒක නතර වුණාට පස්සේ ඒ අදාළ ලින්ක් එකෙන් අපි මම දාලා තියෙන ලින්ක් එකෙන් ආයෙ එන්නේ. එතකොට ආයෙ සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳ ඒක හැමදාම අපිට කරන්න වෙනවා. ඒක නැවත මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ටික දවසක් ගියාම. හරි. දැන් ඔන්න මේ රචනා ශරීරය එහෙම නැත්නම් මේ ආකෘතිය විධිමත් සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම අපි භාවිත කළ යුතුයි කියන එක තමයි මෙතන මේ අවධාරණය කරලා තියෙන්නේ. එතකොට මේ සැලැස්ම තුළ මෙන්න මේ දේවල් තියෙනවා, මේ ප්‍රධාන දේවල්. එකක් තමයි ප්‍රවේශක ඡේදය. ප්‍රවේශ ඡේදය කියලා අපි කියනවා. එතකොට අපි අද කතා කරනවා ප්‍රවේශ ඡේදයක් තුළ මොනවද අන්තර්ගත වෙන්න ඕනි. ඊට පස්සේ උපඡේද කියලා જાතියක් තියෙනවා. එතකොට අද අපි කතා කරනවා උපඡේදයක් තුළ මොනවද අන්තර්ගත වෙන්න ඕනි කියලා. ඊට පස්සේ සමාලෝචිත ඡේදයක් තියෙනවා. එහෙනම් රචනා ශරීරයේ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි ප්‍රවේශ ඡේදය, අනික තමයි උපඡේද, අනික තමයි සමාලෝචිත ඡේදය. මෙන්න මේ කියන කොටස් තුنين සමන්විත වෙනවා රචනය. එතකොට මේ කොටස් තුනට අදාළ කරුණු තමයි අපි අර වචන 300න් 250න් පුරවන්න ඕනේ. ඊළඟට මෙන්න මේක ඉතාම වැදගත් කරුණක්. රචනයක ආකෘතිය විධිමත් අපිට ගොඩනගා ගන්න නම් විධිමත් සැලැස්මක් අපි ගොඩනගන්න ඕනේ. එතකොට මම අද කියලා දෙනවා රචනා මාතෘකාවක් දුන්නට පස්සේ කොහොමද සැලසුමක් ගොඩනගන්නේ? නේද? ආකෘතියක් ගොඩනගන්න. ආකෘතියට අදාළ සැලසුම. නේද? සැලසුමක්. අපි කියන්නේ ප්ලෑනින් එක කියලා ප්ලෑනින් එකක් අපිට අවශ්‍යයි මේ වැඩේට. එතකොට ඒක ගොඩනගන්නේ කොහොමද කියන එක සම්බන්ධව ඉස්සරහදී අපි සාකච්ඡා කරනවා. මේ සැලසුම සකසා ගැනීම අපිට වැදගත් වෙන්නේ මම ඔබට කිව්වා වචන 250 300ක් අතර රචනයක් තමයි ලියන්නේ. එතකොට මේ රචනය තුල බැරි වෙලාවත් එකම කරුණක් නැවත පුනරුක්ත වෙලා වෙන වචන වලින් ලියවුනොත් එහෙම පාඩුව වෙන්නේ අපට. නේද? එතකොට වචන 200ක් 300ක් අපතේ යනවා. අපතේ යනවා කියලා කියන්නේ කරුණකට ලැබෙන ලකුණු ටිකක් අපට එහෙම පිටින්ම නැති වෙලා යනවා. ඒක නිසා සැලැස්මකින් තොරව කිසිම වෙලාවක මේ බඳු රචනයක් ලියන්න උත්සාහ කරන්න එපා. හොඳද? හිතට එන දේවල් ලියාගෙන යන්න එපා. ඒක කරන්න පුළුවන් විධිමත් පුහුණුවක් තියෙන කෙනෙක්ට පමණයි. නේද? දැන් ඔබ තරමක් ආධුනිකයි නම් ඒ විධිමත් පුහුණුව අඩුයි නම් මේ මම කියන ක්‍රමවේද භාවිත කරන්න ලකුණු වැඩියෙන් ලබා ගැනීම සඳහා. හොඳද? එතකොට ඊට අදාළ નિયમિત කාලයක් අපිට විභාගෙදි ලැබෙනවා. ඒ කාලේ ප්‍රයෝජනෙට අරගෙන මේ කියන උපදෙස් අනුගමනය කරලා රචනාව ගොඩනගන්න. එහෙම වුණොත් වැඩි ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන්. ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම මම දෙන උපදෙස් පිළිපදින්න මම මේවා ගොඩනගලා තියෙන්නේ බොහොම ආධුනික අයට පිළිපදින්න. ඉතින් සිංහල භාෂාව පිළිබඳ විශේෂ දැනුමක් තියෙන විභාග ලියලා විශේෂ පුහුණුවක් තියෙන කෙනෙක්ට නම් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැති කෙනෙක්ට මේක අවශ්‍යයි. හේතුව තමයි මම මේක කාලාන්තරයක් තිස්සේ මේ වගේ දේවල් උගන්වලා අත්දැකීමෙන්ම දන්නවා. එහෙම නැති වුණොත් රචනයක් ගොඩනගන්න එහෙම කෙනෙක්ට අමාරුයි. හරි. දැන් අපි ටිකක් මේ කතා කරපුත් හින්දා අපි යනවා අභ්‍යාසයක් වෙතට.
ඒ අභ්‍යාසය තමයි මම ඔබට දීලා තියෙනවා මෙතන රචනා මාතෘකාවක්. මෙන්න මේ රචනා මාතෘකාව පිළිබඳව ඔබ ලියන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මේ රචනාව අපි දැන් විභාගයට ආවා කියලා හිතමුකෝ. නේද? මේ විභාගයට මේ රචනාව ආවට පස්සේ මම මෙන්න මේ කරුණු පිළිබඳව ලියනවා කියලා ඔබට යම් අදහසක් එන්න අවශ්‍යයි. නේද? එතකොට මම දැන් ඔබට අවස්ථාවක් දෙනවා විනාඩි 5ක පමණ කාලයක් අරගෙන ඒ හොඳටම ඇති හොඳේ විනාඩි 5ක පමණ කාලයක් අරගෙන මේ රචනය සඳහා ලිවීමට ඔබ බලාපොරොත්තු වෙන ශේස්ත්‍ර එහෙම නැත්නම් කරුණු 6ක් සඳහන් කරන්න අවශ්‍යයි. නේද? මම මෙන්න මේක ලියනවා, මෙන්න මේක ලියනවා, මෙන්න මේක ලියනවා, මෙන්න මේක ලියනවා කියලා කරුණු 6ක්. නේද? අපි බලමු මේ කරුණු 6 පෙළ ගස්සන්න. මේක නොකර ඉන්න එපා. මේක ඉතාම වැදගත් අභ්‍යාසයක්. මේක කරන්නේ කිසියම් රචනා මාතෘකාවක් දුන්නට පස්සේ ඒ රචනා මාතෘකාවේ කරුණු විශ්ලේෂණය කරන්න ඔබ තුල හැකියාවක් තියෙනවද කියන එක මැනගන්න. මොකද එහෙම නැතුව මේ රචනයක් ලියන්න හදනව නෙවෙයි අපි. අපි බලන්නේ මේ වගේ අනපේක්ෂිතව මාතෘකාවක් දුන්නා. දැන් ඔයා මේකට සූදානම් වෙලා හිටියේ නෑනේ. මම කලින් කිව්වේ නෑනේ මේ මාතෘකාව දෙනවා කියලා. අපි පොත්පත් පෙරලා කරුණු හෙව්වෙත් නෑ. දැන් අපි බලන්නේ අනපේක්ෂිතව මාතෘකාවක් ලැබුණට පස්සේ ඒකේ අපි ලියන්න යන දේවල් මොනවද කියලා අපිට විශ්ලේෂණය කරගන්න අපිට හැකියාවක් තියෙද කියලා මේ බලන්නේ. නේද? අපි අහපු දේවල් වලින් අපි වටපිටාවේ සිදුවන දේවල් දැනගත්ත දේවල් වලින් අපි මොනවද ලියන්නේ? මොනවා හරි ලියන්නේ නේද? ඒ ලියන්නේ මොනවද කියන එක සම්බන්ධ කෙටියෙන් කරුණු ලියන්න. හොඳද? කෙටියෙන් කරුණු ලියන්න. දැන් මම පොඩි උදාහරණයක් කියනවා එකක් ලියන්නම්කෝ. එකක් කියන්නම්. වර්ධනය වන ස්වභාවික විමත් හමුවේ ජන ජීවිතයේ නගා සිටුවීමේ අභියෝග. දැන් මේ වගේ එකකට මම ලියනවා මේ ධාරණාවක් ඕනේ නැහැ හොඳයි මම කියන්නේ මේ පිළිවෙලට ඕනේ මේ පිළිවෙලට ඕනේ කියලා බලන්නේ කරුණු පුළුවන් කියලා. මේ වගේ එකකට මම නම් ලියනවා මෙන්න මේ වගේ කරුණක් නේද? ස්වභාවික විපත් සිදුවීමෙන් විපතටපත් වන්නේ කුමන සමාජ කණ්ඩායම්ද? ඔන්න මම ලියන කරුණක්. නේද? හැමෝම විපතටපත් වෙන්නේ නැහැ නේද? කවුද විපතටපත් වන්නේ? ඔන්න මම ලියන එක කරුණක්. ඔන්න මම එක කියලා දාන මම ලියනවා ස්වභාවික විපත් සිදුවීම හේතුවෙන් විපතට පත්වන සමාජ කණ්ඩායම් කවරේද? එහෙම නැත්නම් සමාජ කණ්ඩායම් කවුද? මොන එක කරුණ. අන්න ඒ වගේ නිකන් ඔබට ලියන්න හිතන දේවල් 6ක් ලියන්නකෝ. දැන් 5ක් ලිව්වත් කමක් නැහැ. මම දෙකක් කියපු හින්දා. අපි උත්සාහ කරලා බලමු. හොඳේ විනාඩි 5ක් දෙනවා මම. ඒ කාලේ අරගෙන බලන්න අපිට මේක මැනගන්න අවශ්‍යයි. ඒක නම් කොලයක ලිව්වොත් හොඳයි. අපි බලමු කොලයක ලියලා මේ කොහොමද එන උත්තර කියලා. ලියපු අය මේ දාන්න. ගෲප් එකට දාන්න අපි බලමු 3ක් 4ක් බලලා අපි ඒවේ අඩුපාඩු සාකච්ඡා කරමු. එතකොට අපිට හැමෝටම පොදුවේ වටහා ගන්න පුළුවන් කොහොමද කරුණු විශ්ලේෂණය කරලා තියෙන්නේ එක් එකයි කියලා. තනිය ලියන්න හොඳේ අනිත් අය ගෲප් එකට දැම්ම කියලා ඒක බලලා ඒක ලියන්න එපා. එතකොට වැඩක් නැහැ. එතකොට ඔබේ විශ්ලේෂණාත්මක හැකියාව මැනගන්න බෑ. හරි. එහෙනම් ඔන්න වෙලාව දුන්න පටන් ගන්න. මොනවද බුද්ධ ලක්ෂණ? නේද? එක්කෙනෙක් දාලා තියෙනවා මෙන්න මේ කරුණ ටික පොඩ්ඩක් බලමු. ස්වභාවික විපත් හැඳින්වීම. ඒක හොඳ ලක්ෂණයක්. නේද? රචනයක් ආරම්භ කරන්න තියෙන හොඳ ක්‍රමවේදයක් ඒක. ස්වභාවික විපත් වලට මිනිසාගේ දායකත්වය. එයා එක ඡේදයක් ලියන්න ඉන්නවා. මොකද්ද එයාගේ දායකත්වය? ඊට පස්සේ පසුගිය වසර දෙකක සිදු වූ ස්වභාවික විපත් හැඳින්වීම. මේක එතකොට තරමක් නොගැලපෙන කරුණක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. නේද? ඇයි එතකොට පසුගිය වසර දෙකක ඒව විතරද මේකට අදාළ වෙන්නේ. අපිට එතකොට මේක නිදර්ශන වලට සම්බන්ධ කරන්න බැරිද අනිත් කරුණු වලට? මේ වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ස්වභාවික විපත් වලට වින්දිතයන් වන පිරිස. ඒක සාකච්ඡා කරන එක හොඳයි. ජන ජීවිතයේ නගා සිටුම රජයේ දායකත්වය. ඒකත් හොඳ කරුණක් නේද? කොහොමද අඩාල වෙච්ච ජන ජීවිතයේ නගා සිටවන්නේ? ස්වභාවික විපත් අවම කිරීමට මාගේ යෝජනා. හොඳයි. ඒක කරුණු ටික හොඳයි. තව කරුණු එකක් දෙකක් වැඩි වුණා නම් ඒ නරක නෑ. ඊට පස්සේ තව එකක් බලමු අපිට. විපතට පත්වන සමාජ කණ්ඩායම. ඒක හරි. විපතට පත්වීමට බලපාන මිනිසාගේ අහිතකර හැසිරීම. ඒකත් ගැටලුවක් නෑ කියමු. විපතට පත්වන්නන්ගේ ආකල්පමේ වෙනසක් ඇති කිරීම. කමක් නෑ කියමු. ස්වභාව ධර්මයාට පටහැනි නොවන ලෙස සංවර්ධන ව්‍යාපෘති ගොඩනැගීම කියලා කරුණක් තියෙනවා. ආයි කරුණක් තියෙනවා සංවර්ධනීය අහිතකර ප්‍රතිඵල. එතකොට ඒක එක කරුණකට අපිට ගන්න පුළුවන්.
නේද? සංවර්ධනය කියන කරුණ. ස්වභාවික විපත් අවම කිරීමට මහජනයාගේ මැදිහත් වීම. ඒකත් හොඳයි ඒ කරුණ. ගෲප් දෙකක් තියෙනවා ගෲප් දෙකටම දාලා තියෙනවා සමහර අය. තව එකක් තියෙනවා බලමු. දැන් මේ වෙලාව දීලා තියෙන කරන්න හොඳ. මේක බලමු. වර්තමානයේ ඇතිවන ස්වභාවික විපත් මොනවාද? ඒක හොඳයි. එවැනි විපත් නිසා වැඩි වශයෙන් නිපදටපත් වන්නේ කවුරුන්ද? එම ස්වභාවික විපත් ජනජීවිතයට බලපාන්නේ කෙසේද? ස්වභාවික විපත් අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? මේක නම් තව විස්තර ටිකක් තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. හොඳද? දැන් ලියන කට්ටිය නතර කරන්න හොඳේ. ලියලිය ඉන්නවනම් නතර කරන්න. අපි බලමු මොන වගේවද මේකට දාන්න පුළුවන් කියලා. නේද? දැන් මේ මම යෝජනා කරන කරුණු අපිට මේකට 6කට වඩා කරුණු අවශ්‍යයි. නමුත් මම සඳහන් කරේ කරුණු 6ක් දැනට ලියන්න මොන වගේවද ලියන්නේ. එකිනෙකට වෙනස් කරුණු 6ක්. හොඳද? එකක් තමයි දැන් ඔන්න මම කියලා තියෙනවා මේක ඕනෑම රචනා මාතෘකාවකට පොදුයි. ඒ කියන්නේ රචනා මාතෘකාව මගින් දීලා තියෙන කතා කිරීමට ප්‍රස්තුත මාතෘකාව පිළිබඳව හැඳින්වීම. නේද? හැඳින්වීම මොකක්ද? ස්වභාවික විපත් කියන්නේ මොනවද? නේද? දැන් අර කලින් මාතෘකාවේ නම් සංචාරක ව්‍යාපාර කියන්නේ මොකක්ද? නේද? ඊට පස්සේ ජාතික උරුමයන් කියන්නේ මොනවද? මේවා පිළිබඳ සාකච්ඡාවක් අපිට කරන්න පුළුවන් ඕනෑම මාතෘකාවක් පිළිබඳ. ඊට පස්සේ මම ආයෙ එකක් කතා කරලා තියෙනවා සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීමෙන් රටකට ඇතිවන බලපෑම කුමක්ද? ඒ ඇති වුණාම බලපෑමක් වෙනවද? නැත්තම් මේ බලපෑමක් වෙන්නේ නැද්ද? මොන මම කතා කරන්න ඉන්නේ එක. ඊට පස්සේ කවුද විපතට පත්වන්නේ? ස්වභාවික විපතක් වුණොත් කවුද විපතට පත්වන්නේ? මොන වගේ සමාජ කණ්ඩායම්ද? මම තව එකක්. ඊට පස්සේ එහෙම විපතට පත් වෙනවා නම් ඒ විපතට පත් වුණාට පස්සේ ඒ ජනතාව උදෙසා මොන වගේ පියවර අපිට අනුගමනය කරන්න පුළුවන්ද? මොනවද අපිට අනුගමනය කරන්න පුළුවන්? ඊට පස්සේ ස්වභාවික විපත් නිසා භෞතිකව සිදුවන හානිය. නේද? භෞතිකව සිදුවන හානියක් තියෙනවානේ. ඒවම කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? මොනවද තව කරන්න? ඊට පස්සේ ස්වභාවික විපත් වලින් සිදුවන හානිය අවම කරන්න ගත හැකි කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම්. දැන් මම මේ නිකන් යෝජනා කරන කරුණු 4ක් නේද? දැන් මෙහෙම අපි සැලසුමක් හදාගන්නකොට ඒකේ තිබිය යුතු වැදගත්ම ලක්ෂණය තමයි කිසිදු වෙලාවක එකම කරුණක් නැවත නොලිය යුතුයි. හොඳද? දැන් මේක හොඳට මතක තියාගන්න ඔබ මේ රචනා ලියන්න ආධුනිකයි නම් එහෙම නැත්නම් කාලෙකින් රචනාවක් ලිව්වේ නැත්නම් වචන 350ක් 300ක පමණ රචනයක් ලියන්න යනකොට ඒ රචනයට අදාළ සැලසුමක් ගොඩනගා ගැනීම ඉතාම වැදගත්. හොඳද? රචනය හිතන දේවල් ලියලා ලකුණු කපා ගන්නවට වඩා රචනය ලියන්න තියෙන වෙලාවේ විනාඩි 5ක් අරගෙන මේ වැඩේ කරන එක ඉතාම ප්‍රයෝජනවත්. හොඳද? නැත්තම් රචනය ලියලා ලකුණු බර ගන්න නැති වෙනවා. ඊට වඩා ප්‍රයෝජනවත් විනාඩි 5ක් විතර අරගෙන මම එකයි කිව්වේ විනාඩි 5න් මේ වැඩේ කරන්න කියලා. හොඳද? විනාඩි 5න් මේ වැඩේ කරා කියලා හිතන්න. කරලා ඊට පස්සේ සැලසුම් කරන්න මොකද්ද කරන්න කියලා. මේ බලන්න මේ වැඩේ කොහොමද කියලා. හොඳට බලා ගන්න. මෙන්න බලන්න වචන ගාන හැදෙන විදිය. පළවෙනි කරුණයි දෙවෙනි කරුණයි තුන්වෙනි කරුණයි හතරවෙනි කරුණයි පස්වෙනි කරුණයි හයවෙනි කරුණයි කරුණු 6යි. එක කරුණකට වචන 50 ගාන ලිව්වොත් එක කරුණකට වචන 50 ගාන ලිව්වොත් වචන කීයද? වචන 300 එතනම ඉවරයි. ඔන්න බලා ගන්න අපිට මොනතරම් හිතන්න වෙනවද කියලා මේ වැඩේ කරන්න. හොඳද? ඔබ මේ සැලසුම නැතුව ලිව්වොත් එහෙම වෙන්නේ පිටු දෙක පිරෙනවා කරුණු දෙකකින් විතර. හොඳද? කරුණු වල සැලසුමකුත් නැහැ, ඒකීය ධාරණාවකුත් නැහැ. උහේ නිකන් ලියන්නා වගේ විසිරිච්ච කරුණු තියෙනවා. ඒක හොඳ රචනාවක ලක්ෂණයක් නෙවෙයි. හොඳද? දැන් මෙන්න බලන්න හොඳ රචනාවක ලක්ෂණය කොහොමද එන්නේ කියලා. දී ඇති මාතෘකාව ගත්තා කරුණු 6ක් දාගන්න. එතකොට ඔයා දන්නවා වචන 50ේව 6ක් නෙවනේ. වචන 50ේව කියලා කියන්නේ රූල් 5යි. හොඳද? රූල් 5යි. රූල් එකට වචන 10ක් දැම්මොත් රූල් 5න් වචන 50 පිරෙනවා.
ඉතාම පොඩි දෙයක්. ඉතාම පොඩි වැඩක් කරන්න තියෙන. හිතන්නකෝ. දැන් සාමාන්‍ය ජන ජීවිතයේ අඩාල වීම රටකට ඇති වෙන බලපෑම් පිළිබඳව වචන 50 ලියන්න බැරිද කියන්නකෝ. පුළුවන්. මොකද ඉතාම පහසු වැඩක්. හැබැයි ඒකේ අමාරු වැඩේ තමයි මෙන්න මේ වැඩේ. සැලසුම හදාගන්න එක. ඒක නිසා කටුබඩ කොලයක් ඉල්ලගෙන ඉතාම විනාඩි 5ක් අරගෙන විනාඩි 5න් අඩු කාලයක් ගත්තත් කමක් නැහැ. මොනවද ලියන්නේ කියන එක ඉක්මනට නෝට් ඩවුන් කරගන්න. මේ මම 6ක් ලියනවා මෙන්න මේ 6. ඒක ඉතාම ප්‍රයෝජනවත් ඉහළ ලකුණක් ලබා ගැනීම සඳහා. ඒක නිසා ඉහළ ලකුණක් ලබා ගන්න මේ වැඩේ අනිවාර්යෙන් කරන්න. මොකද මම මේ කියන්නේ කාලෙකින් රචනා ලියපු නැති, කාලෙකින් විභාග ලියපු නැති ආධුනික අයට කියන වැඩක්. මොකද අනික තමයි කාල කළමනාකරණය කරගන්න පුළුවන්. හිතන්නකෝ අපි ගන්නවා කියලා රචනාව ලියන්න පැය භාගයක් අපි ගන්නවා කියලා හිතන්න. පැය භාගයක් ගන්නවා කියලා හිතන්න. එතකොට අපි එක කරුණකට යවන්නේ විනාඩි 5යි. විනාඩි 5කට වචන 50ක් ලියන එක ඒ තරම් අභියෝගයක් නෙවෙයි. ඇත්තටම විනාඩි 20කින් විතර හොඳ රචනයක් ලියන්න පුළුවන්. හරියට මේ ටික ගොඩනගා ගත්තොත්. කරුණු ටික ගොඩනගා ගත්තොත්. එතකොට අපි මොකද කරන්නේ? මේ එක කරුණක් අරගෙන ඒ කරුණකට එක ඡේදයක් ලියන්න. බලන්න මේ ලකුණු රැස් කරගන්න විදිය හොඳ. එක කරුණකට එක ඡේදයයි. එතකොට මේ රචනා පරීක්ෂා කරන පරීක්ෂකවරයාට කරුණු ගොඩක් පේන්න ගන්නවා. ඇයි? එක ඡේදයක තියෙනවා කරුණක්. තව ඡේදයක තව කරුණක්. තව ඡේදයක තව කරුණක්. එතකොට කරුණ වල විධිමත් භාවය වැඩි නිසා උත්තර පත්‍රය පරීක්ෂා කරන කෙනාට පේනවා මේ උත්තරේ ලියලා තියෙන කෙනා කරුණු ගොඩක් ලියලා තියෙනවා. ඒ කරුණු විධිමත්. ඒ එක කරුණක් විශ්ලේෂණය කරන්න එක ඡේදයක් පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේක නිසා රචනයේ තියෙනවා විධිමත් සැලැස්මක්. එතකොට රචනයේ ලකුණු දෙන කෙනාට රචනයේ කියවනකොටම අපිට පුළුවන් ඒ තාක්ෂණික කරුණු ටිකෙන් ලකුණු ටිකක් රැස් කරගන්න. රචනයකට අනිවාර්යයෙන් ඡේද බෙදීමට, ඡේද විශ්ලේෂණය කරලා තියෙන ආකාරයට ඒ සැලසුමට ලකුණු ටිකක් හම්බ වෙනවා. මේක එතකොට සැලසුම් කළා කරොත් ඉහළ ලකුණු ලබා ගන්න මේ වැඩේ අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. අනික තමයි පොඩි ඡේද ගොඩක් තියෙනකොට ඒ රචනයේ කියවන්න පහසුයි. පිළිතුරු පත්ත පරීක්ෂා කරලා හිතන්නකො එක ඡේදයක වචන 50යි. හොඳද? කියෙව්වා අලුත් ඡේදයක්. එතකොට අන්න අලුත් කර්මකට එනවා. එහෙම නැත්තම් ඡේදයක් ඇතුලේ එක එක කරුණු දාලා ඒ කරුණු වල විධිමත් භාවයක් තිබුණ නැත්තම් උත්තර පත්ත පරීක්ෂකයාට හොයාගන්න බෑ මේකේ මොනවද තියෙන කරුණු කියලා. ඔය නිකන් දේවල් ටිකක් කියලා විතරයි. අනික අපේ හිතේ තියෙන කරුණු ටික කියාගන්න බැරි වෙනවා නිශ්චිත වචන ගන්න. මේක තමයි අපිට සිදුවන ලොකුම පාඩුව. එතකොට උත්තර පත්‍ර පරීක්ෂකයා කරුණු වලට ලකුණු දෙන්නේ. පිටු දෙකේම කරුණු දෙකක් විතරක් විස්තර කරාට අපිට ඉහළ ලකුණක් හම්බ වෙන්නේ නැහැ. ඊට වඩා ලකුණු ලැබෙනවා පිටු දෙක අරගෙන කරුණු 6ක් පිටු දෙකේ විස්තර කරන එක. මොකද එහෙනම් හිතලා බලන්න මේ වචන සංඛ්‍යාවෙන් මොනතරම් අභියෝගාත්මක වැඩක්ද අපිට කරන්න තියෙන්නේ. ලියලා බලන්නකො මේ වගේ මාතෘකාවක් වචන 50කින් ලියනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හොඳද? ඒක නිසා ඔබ වටහා ගන්න ඕනේ රචනය ලියනවා කියන එක අභියෝගාත්මක වැඩක්. ඒ අභියෝගාත්මක වැඩේ අඩු කරගන්න තියෙන ක්‍රමයක් තමයි මම දැන් මේ කිව්වේ. මොකක්ද? රචනා මාතෘකාව ගත්තා විනාඩි 2ක් 3ක් ගත්තා කියලා හිතන්නකො. ඒක පාඩුවක් නෙමෙයි. ඒ විනාඩි 2 3 ගන්න නැතුව රචනයේ ලිවීමෙන් වෙන පාඩුව ඊට වඩා වැඩි. ඒක නිසා ඔබ ආධුනික කෙනෙක් නම් ඒ විනාඩි 2 3 අරගෙන ඉක්මනට කරුණු 6ක් දාගන්න. එකිනෙකට වෙනස් කරුණු 6ක්. හොඳද? එකිනෙකට වෙනස් කරුණු 6ක්. මම රචනා මාතෘකා ටිකක් දෙන්න. එතකොට ඒවා ඉන්න ගමන් පුහුණු වෙන්න. මේකේ කරුණු 6ක් ලියලා තියෙනවා. මේවා හොඳයිද? ඉතින් මට දාන්න මම හොඳයි නම් කියන්න. හොඳද? එතකොට බොහෝ ඒවා හොඳ ඒවා තියෙනවා. දැන් ඔබ එව්වනේ මට දැන් නිදර්ශන ටික. ඒවේ තියෙනවනේ බොහෝ ඒවා හොඳ ඒවා. එතකොට ඒවා එකිනෙකට වෙනස්. එතකොට කරුණු එකම තැනක පුනරුක්ත වෙන්නේ නැහැ. ඔයාට මතක් වෙනවා යම්කිසි නිදර්ශනයක් දැම්මොත් එක ඡේදයක ඒක අතනක් දැම්ම මෙතනක් දැමෙනවා. එහෙම වුණොත් වැඩේ අවුල්. මෙතන දාන්න ඕනේ වෙන එක. අරකට දැම්ම එකක් ඒක දාන්න හොඳ නැහැ මෙතන. එතකොට අන්න ඒක මතක් වෙනවා. එහෙම නැත්තම් හැමතැනම තියෙන්නේ එකම නිදර්ශන ටික. එතකොට ඔන්න ඔය විධිමත් භාවය ඔබ අනුගමනය කරොත් ඉතාම හොඳ රචනාවක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා.
ඒක නිසා මම මේ කියපු මාර්ගෝපදේශ හිතට ගන්න, හිතට අරගෙන මේ වැඩ පුහුණු වෙන්න උත්සාහ කරන්න. නැත්තම් රචනය කියලා දෙන එකත් ටිකක් සංකීර්ණ වැඩක්. රචනය ලියන්නේ කොහොමද කියලා කියලා දෙන එක සංකීර්ණ වැඩක්. මම මේ ඒක පහසු කරලා මේ ඕනෑම ආධුනික කෙනෙක්ට හොඳ රචනාවක් ගොඩනගන්න කරුණු ටිකක් තමයි මේ කියලා දෙන්නේ. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්න. තව විනාඩි 10කින් මේක ඉවර වෙනවා. මේ ලින්ක් එකෙන් මෙන්න. හරි. ඔන්න අපි රචනයක් ලියන්න ප්‍රවේශ වෙනවා. හරිද? දැන් මේකත් මතක තියාගන්න ඕන කරුණක්. මොකක්ද? සාමාන්‍ය රචනයකට අපිට දෙන්නේ සමකාලීන සමාජය තුළ විවාදයට තුඩු දීලා තියෙන මාතෘකාවක්. දැන් ඔන්න උදාහරණයක් විදිහට මේ පරිසර සංරක්ෂණය පිළිබඳ වගේ මාතෘකාවක් එන්න පුළුවන්. මොකද තෙල් නැව් එහෙම මෙහෙ ගිනි ගන්නව නේද? එතකොට ඒව දැනගෙන ඉන්න ඕනේ. නේද? මොන වගේ ප්‍රදේශවලද කැස් බෑවන් මැරුණේ වැඩිපුරම? මොකක්ද ආපු නැව? ඊට කලින් ආපු නැව මොකක්ද? මේවා ගැන මේ දවස්වල පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න නිවුස් එකෙන් බලන ගමන්. ඇයි? කවුද දන්නේ මේක ලියන්නේ ඒක කියලා? නේද? ඒක ලියන්නවත් ඒ කරුණු. මෙන්න මේ වෙරළ තීරේ. නේද? මන්නාරම සිට දකුණු වෙරළ තීරය දක්වා ප්‍රදේශය තමයි මේ විනාශය ඇති වුණේ. එතකොට ඒවෙන් වෙන හානි මොනවද? නේද? ඔය YouTube එකේ මේ දවස්වල ඇතැම් අය අදහස්යෙන් පළ කරනවා. ඒ මෙහෙම ඉන්න ගමන් බලන්න. නේද? මේ වගේ විවාදාත්මක දේවල් පිළිබඳව. ඊට පස්සේ මේ රටේ නීතිය මේවා පිළිබඳව. ඒවා පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුළුවන්. නේද? ඊට පස්සේ ලෝක දේශපාලන තත්ත්වය, විශේෂයෙන්ම සෞඛ්‍ය තත්ත්වය. නේද? මේවා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය මොන වගේ කාර්යභාරයක්ද කරන්නේ? නේද? එන්නත් මොනවද? නේද? කොරෝනා වසංගතය කොහොමද පැතිරුණේ? දැන් තියෙන ප්‍රභේද මොන රටවල් වලින්ද ආවේ? මෙන්න මේව පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න මේ දවස්වල. මොකද ඒව තමයි රචනා මාතෘකාව වලට එන්නේ. ඒව තමයි ලියන්න වෙන්නේ. එතකොට ඒව පොඩ්ඩක් ඔළුවේ තියාගෙන හිටියොත් පහසුයි. මේ ඔළුවේ නොතියාගෙන ඉන්නවට වඩා මේ දවස්වල පොඩ්ඩක් උනන්දු වෙන්න ඒව ගැන පොඩ්ඩක් සංවේදී වෙන්න ඒ කරුණු ගැන. හරිද? ඊට පස්සේ මම මේ නිකන් උදාහරණ ටිකක් දීලා තියෙන්නේ පාරිසරික සුරක්ෂිතතාව රටක සංවර්ධනයේ තුඩු දෙන සාධකයි. ඊට පස්සේ අනිකටත් බලමු නිරෝගීමත් පුරවැස් සමූහය රටක සංවර්ධනයට වැදගත් සාධකයි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී යන වන සම්පත ආරක්ෂා කිරීම. මට ඒක ටික පේන්නේ. වර්ධනය වෙන ස්වභාවික උපත් තමයි ජන ජීවිතය නගා සිටීමේ අභියෝග. මේ බාහන මන් දැන් මේ රතු පාටින් දාලා තියෙන උපදේශය අතිශය වැදගත්. අතිශය වැදගත්. මොකක්ද? පෞද්ගලික ආවේග වලින් තොරව රචනය ලිවීම රචනයේ ගුණාත්මක භාවයේ වර්ධනයට හේතුවකි. හරිද? මේ රචනා මාතෘකා හදන අය දන්නවා මේ රචනා මාතෘකා දැක්කේ ගමන් ඔබට මේ කේන්ති යනවා, කෝපයටපත් වෙනවා. නේද? ඊට පස්සේ ලියන්නේ මොනවද කියලා අමතක වෙනවා. දැන් අපි හිතමුකෝ පාරිසරික සුරක්ෂිතතාව ගැන කියලා. ඔන්න ලියාගෙන යනවා. ලියාගෙන ගිහිල්ලා ඔබ මොකද කරන්නේ? උන පවතින දේශපාලනයේ අඩුපාඩු කියන්න ගන්නවා. සමහර කෙනෙක් කේන්තියෙන් ඉන්නවා කියලා හිතනවා කාත් එක්ක හරි. උන බනින්න ගන්නවා. නේද? මෙන්න මේ වගේ පෞල් දේශපාලනයන් නිසා තමයි මේක වෙලා තියෙන්නේ. නැත්තම් වෙන්නේ ඉස්සෙල්ලා මේ බදියු දුන්නේ එහෙම හිටියා. ඒ කැලෑ කැපුවා. එයා හින්දා තමයි මේ ඔක්කොම ටික වෙලා තියෙන්නේ කිය එක එක අයට බනිනවා. මොකද විශේෂයෙන්ම ඔය මේ ජනමාධ්‍ය පිළිබඳ මාතෘකා හැම දුන්නා හැමෝම කරන්නේ බන්නේ. නේද? මෙන්න මේම ළමා මනුස්ස දූෂණය වෙලා තියෙන. ඊට පස්සේ කාටුන් ගැන කියන්න ගන්නවා. රචනයේ තියෙන කාටුන් ගැන විතරයි. නේද? අපි නම් පොඩි කාලේ බැලුවේ මේ වගේ කාටුන්. දැන් ඒ වගේ කාටුන් නැහැ. දැන් මෙන්න මේ වගේ කතා යන අපි නම් ඒ කාලේ ඒවා බැලුවේ නැහැ. අපි බැලුවේ ඒ කාලේ මේව. මෙන්න මේව තිබුණා නම් හොඳයි. දැන් ඒව නැහැ. මේ කට්ටිය මෙන්න මේ වගේව කරලා තියෙන රටට විනාශයක් වෙලා තියෙන කිය බැන යනවා රචනා ඉවරනවා. ඒ ආවේගයටපත් වුණාට පස්සේ ඔබට වෙන අවාසිය තමයි රචනය සම්බන්ධ ලියන්න තියෙන දේවල් බොහෝ දේවල් අමතක වෙලා යනවා. හොඳද? ලොග් වෙන්න ඕනද? ඔව් ලොග් වෙන්න ඕනි. හොඳයි. මීටින් එක එන්නුනාට පස්සේ ආයි ලොග් වෙන්න. මොකද මේක ඉවර වෙන්න. හොඳද? මම දැන් මේ කිය හිටියේ ආවේගයටපත් වුණහන් ලිවිය යුතු වැදගත් කරුණු යටපත් වෙලා යනවා. දැන් ජනමාධ්‍ය ගැන හිතන්නකෝ. ජනමාධ්‍ය රටට හානි කර දේවල් කරනවා තමයි. හැබැයි රටට ප්‍රයෝජනවත් දේවල් කොතරම් කරනවද? නේද? රටක ජනමතය සකස් කරන්න ජනමාධ්‍ය කොච්චර බලපානවද? උදාහරණයක් විදිහට කොරෝනා වසංගත සමයේ ජනමාධ්‍ය මොනතරම් බලපෑමක් කරාද මිනිස්සුගේ චර්යාව වෙනස් කරන්න. ඒක එතකොට කොච්චර යහපත් කාරණයක්ද? නේද? කොච්චර
බලපෑමක් කරාද? අනික තමයි අපිට ජනමාධ්‍ය ගැන කතා කරන්න පුළුවන් ඒවායේ තියෙන මේ පෞද්ගලික න්‍යායන් පිළිබඳව. නේද? ඒ කට්ටිය ජනමතය සකස් කරනවා. ඒක එතකොට එයාලගේ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රතිපත්ති වලට එකඟයි. ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපේ වගකීම තමයි ඒවා තෝරා බේරාගෙන නිසි දේවල් එකෙන් ලබා ගැනීම. නේද? ඒකනේ අපි රිමෝට් එකක් දීලා තියෙන්නේ. ඕන නැති දෙයක් යනවා නම් වෙන එකකට දාලා වෙන එකක ඕන දෙයක් බලන්න. නේද? ඒක නිසා තෝරා ගැනීම තියෙන්නේ අපි අතේ. අපි යාලට බැන්නට තෝරා ගැනීම තියෙන්නේ අපි අතේ. අපි ඒව බලනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ අපි. එතකොට හැම වෙලාවකම මම ඒකයි කිව්වේ ආවේගශීලී වෙන්නේ නැතුව සමතුලිත මනසකින් තමයි කරුණු විශ්ලේෂණය කරන්න ඕනේ හොඳ රචකයෙක්. ආවේග පිට කරන්නේ නැහැ රචනාවේදී. සමතුලිත මනසින් බලන්න. මෙහෙම දේවල් තියෙනවා, මෙහෙම දේවලුත් තියෙනවා. අපි කරන්නේ ඒ කරුණු පිළිබඳව සමාලෝචනය කරන එක. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා, මෙහෙම දෙයක් තියෙනවා කියලා එක තැනකට ගෙනල්ලා විශ්ලේෂණය කරලා පෙන්නනවා. ඒක තමයි අපේ කාර්යභාරය. නැතුව ආවේගයෙන් රචනා ලිවීම හොඳ රචකයෙකුගේ ලක්ෂණයක් නෙවෙයි. දැන් මේ පාරිසරික සුරක්ෂිතතා පිළිබඳව රචනයක් ආවා කියලා හිතන්න. දැන් මේකෙදි ඔබ ආවේගයටපත් වුණොත් මොකද කරන්නේ? නේද? අර නැවේ කතාව අල්ලගෙන ඔන්න කැස්බෑවිටික මැරිච් එකට ඔක්කොටම බැනගෙන යනවා. කිසිම සංඛ්‍යා දත්තයක් ඒව ඉදිරිපත් කරන්නෙත් නෑ, කරුණු ඉදිරිපත් කරන්නෙත් නෑ. හැබැයි ආවේගශීලී නොවුනොත් අපිට නිශ්චිත විස්තරයක් කරන්න පුළුවන් ඒක ගැන. මෙන්න මෙහෙම හානියක් සිද්ධ වුණා. ඒ හානියෙන් දීවර ජනතාව මෙන්න මේ වගේ අගතියටපත් වෙලා තියෙනවා. ඒකට අන්න බලන්න මාතෘකාව එන විදිය. නේද? ඒ කට්ටිය ගැන ඡේදයක්. පරිසර හානිය නිසා අගතියටපත් වූ සමාජ කණ්ඩායම්. නේද? පරිසර හානිය නිසා විනාශයටපත් වූ ස්වභාවික සම්පත්. නේද? ඒ අනතුරු නිසා. මේ නිදර්ශනින් අපිට විවිධ තැන් වලට යන්න පුළුවන්. ඒවා එතකොට ආවේගයටපත් වුණොත් මතක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ පරිසර හානියක් සිද්ධ වුණොත් ලෝක සංවිධානවල මැදිහත් වීම. නේද? කොහොමද ඒ කට්ටිය මැදිහත් වෙන්නේ මේ වගේ වලට? ඊට පස්සේ අනිකුත් ආසියාතික රටවල් කොහොමද සහයෝගය දක්වන්නේ මේ වගේ අනතුරක් සිද්ධ වුණාට පස්සේ? නේද? ඒව පිළිබඳව කතා කරන්න පුළුවන්. නේද? ඊට පස්සේ රජයක් විදිහට අපි මොන වගේ ක්‍රියාමාර්ග ගන්න ඕනිද? නේද? එතකොට ඒකේ අර මේ ගොඩක් කතා කරා මේ වන්දියක් ලබා ගැනීම පිළිබඳව. එතකොට වන්දිය පමණක් නෙමෙයි මේ සිදුවෙච්ච හානි පූර්ණේ කරන්නේ කොහොමද? නේද? එතකොට ඒ සම්බන්ධව ඉන්න විශේෂඥයන්ගේ දැනුම කොහොමද අපි ඒකට සම්බන්ධ කරගන්නේ? මේ වගේ අපිට කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා කල්පනා කරලා. හැබැයි ආවේගයටපත් වුණොත් ඒව පේන්නේ. හොඳද? එතකොට මම මේ වගේ මාතෘකා ටිකක් දෙන්නම්. මේ මාතෘකා වලින් සාකච්ඡා කරලා බලන්න බොහෝ විට ඒ බඳු මාතෘකාවක් මේ ඉඩකඩ මෙවර වැඩි. විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ මාතෘකාවක් අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. හොඳද? මොකද ඒක දැන් වර්ෂ දෙකක් තිස්සේ රටේ තියෙන සැලකිය යුතු ගැටලුවක් නිසා. ඒක නිසා ඒකට ටිකක් සූදානම් වෙන එක හොඳයි. දැන් අපි කතා කරනවා දැන් මට ටිකක් කතා කරලා අමාරු නිසා අපි අභ්‍යාසයකටත් යන්න සූදානම් වෙනවා. අපි කතා කරනවා ප්‍රවේශ ඡේදය සම්බන්ධව. ප්‍රවේශ ඡේදය නේද? මොකද්ද ප්‍රවේශ ඡේදයක් කියන්නේ කියලා? ප්‍රවේශ ඡේදය කියන්නේ රචනාවක තියෙන වැදගත් අංගයක්. එහෙම කියන්න හේතුව තමයි ප්‍රවේශ ඡේදය කියුවට පස්සේ රචනයේ අන්තර්ගතය පිළිබඳව නියමිත හැඟීමක් හැඳින්වීමක් සිදු කෙරෙනවා. ඒක කියුවට පස්සේ රචනය පරීක්ෂා කරන උත්තරපත්‍ර පරීක්ෂකයාට හැඟෙනවා මෙන්න මෙහෙම දේවල් මේ රචනයේ තියෙනවා. එතකොට ඒක අපි හඟවන ස්ථානය තමයි ප්‍රවේශ ඡේදය කියලා කියන්නේ. එතකොට මේ ඡේදය මගින් තමයි උත්තරපත්‍ර පරීක්ෂකයට අපි සංඥාවක් දෙන්නේ අපි මාතෘකාව වටහා ගත්තා. දැන් කිසියම් ආකාරයකින් රචනා මාතෘකාවේ ගැටලුවක් ඇති වුණොත් අපිට රචනා මාතෘකාවක් ලියන්න ආව කියලා හිතන්න. ඒක ගැටලුවක් ඇති වුණත් අපිට ඒ ගැටලුව නැති කරගන්න පුළුවන් පළවෙනි ඡේදය. මම මේක අවබෝධ කරගෙන තමයි ලියන්නේ කියලා පොඩි ඉඟියක් දෙන්න පුළුවන් පළවෙනි ඡේදය ලියන ඒවා වලින්. ඊට පස්සේ මේක එන්න පුළුවන් නිර්වචනය කිරීම. රචනයේට දීලා තියෙන මාතෘකාව සම්බන්ධ නිර්වචනය කිරීම. එහෙම නැත්නම් උපවිෂය පරාසයන්. මේ වගේ දේවල් අන්තර්ගත වෙන්න පුළුවන් ප්‍රථම ඡේදය. ප්‍රවේශ ඡේදය. ඒක මගින් අපිට පුළුවන් මෙන්න මේ උපවිෂයන් අපි කතා කරනවා කියලා ඉංගියක් සපයන්න පුළුවන් පිළිතුරු පත්‍ර පරීක්ෂකයාට. එහෙම වැඩක් අපිට කරන්න පුළුවන්
ප්‍රවේශ ඡේදයේ මගින්. දැන් මෙන්න මෙතන මේ මම දාලා තියෙනවා බලන්න මම ලිවීමට සූදානම් වෙලා තියෙන ඡේදය. මේක අපි පොඩ්ඩක් කියවලා බලමු. මම හැඳින්වීමක් දීලා තියෙනවා. ස්වභාවික විපත්තන ස්වභාව ධර්මයේ පවතින සමතුලිත බව. නේද? මේක සාමාන්‍ය විදිහට තියෙන්නේ නැතුව වෙනස් වීම හේතුවෙන් මානව ජීවිතයට හානි සිදුවීම. අන්න ඒක විපතක් කියලා හඳුන්වන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒක මානව ජීවිතයට බලපාන්න ඕනේ. එහෙම නැත්නම් ඒක විපතක් නෙමෙයි. හොඳද? ඒක විපතක් වෙන්නේ ඒක මානව ජීවිතයට බලපෑවොත් විතරයි. මම හදාගත්ත කාරණයක්. ඒක මම හදාගත්ත එක. හොඳයි මේ ලියලා තියන්නේ දෙකෙනෙක් ලියලා දාලා තියෙන මේ වගේ වාක්‍ය හොඳයි. මම කියන්නේ ඒකයි. ඒ වගේ Taman හිතලා Taman මේ සිතින් හදාගන්න දේවල් තමයි වටින්නේ. ඒව එතකොට අපිට පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉස්සතම හලුකු බරකුත් නැහැ. මේ පුරුදුනොත් වැඩේ හොඳට අල්ලගෙන කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ වර්ගීකරණයක් ඉදිරිපත් කරලා තියෙනවා මොනවද කියන එක. සුලි සුලන් නායයන් ගම් වතුර නියඟේ භූකම්පන ගිනි කඳු පිපිරීම්. මොකද මේ අපි ලංකාව විතරක් නෙමෙයි ලියන්නේ හොඳේ. අපිට රචනාව දීලා තිබුණේ ස්වභාවික විපත් කියලා පොදුවේ ලෝකේ. නේද? ලංකාව කේන්ද්‍ර කරගන්න පුළුවන් උදාහරණ වලට අවශ්‍ය නැහැ. මොකද අපි ලංකාව ගැන දන්න හින්දා. පොදුවේ කතා කරන්න තියෙන්නේ. මේ ගිනි කඳු පිපිරීම්, සුනාමි තත්ත්වයේ, ලැබු ගිනි, මුහුදු ඛාදනයේ, අයිස් ජීවීන් යනාදී ස්වභාවික විපත් ලෙස සැලකිය හැකියි. මේ කියන දේවල් අපිට මේ ගණයට දාන්න පුළුවන්. මේ සියලුම දේවල්. ඊට පස්සේ බලන්න. මේ ස්වභාවික ක්‍රියාදාමයක් හේතුවෙන් සිදුවිය හැකි අතර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවිය හැකියි. මොන දෙපැත්තක් පෙන්ලා දීලා තියෙනවා. මොකද සමහර අය මේ වගේ රචනා දුන්නා ස්වභාවික විපත් ඇති වෙන්නේ මානව ක්‍රියාකාරකම් වලින් විතරයි කියලා කියනවා. එහෙම නෑ. දැන් සුනාමි හිම මානව ක්‍රියාකාරකම් නෙවෙයි. නේද? කිසියම් ස්වභාවික සංසිද්ධියක් නිසා මානව ජීවිතයට බලපාපු විපත්තියක්. නේද? ඒවට මානව ක්‍රියාකාරකම් බලපාලා නැහැ. හැබැයි මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන ස්වභාවික විපතුත් තියෙනවා. අපේ දැන් රචනාවේ අහලා තියෙන ස්වභාවික විපත් කියන එක නිසා අපි අංශ දෙක පිළිබඳවම සඳහන් කරන්න සටහන් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ මම කියලා තියෙනවා ස්වභාවික ක්‍රියාදාමයක් හේතුවෙන් සිදුවන පරිසර අසමතුලිත වීම මානවයාගේ මැදිහත් වීමෙන් වැළැක්විය නොහැකි නමුදු සුනාමි වගේ අපිට නවත්තන්න බැහැ. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට වන බලපෑම අවම කිරීම මගින් ස්වභාවික විපත් ඇතිවීමේ සම්භාවිතාව අවම කළ හැකිය. අදහසක් දීලා තියෙනවා. මම මේ මොනවා ගැනද කියන්න යන්නේ කියලා. මේ මොනවා ගැනද කියන්නේ? අපිට මේ ස්වභාවික ඇතිවන දේවල් වලට වාරණයක් කරන්න, ඒව වැළැක්වීමක් කරන්න අමාරුයි. හැබැයි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන විපත්තීන් අපට කළමනාකරණය කරගන්න පුළුවන්. මේ කළමනාකරණය කරගන්න පුළුවන්. එතකොට පරිසරය කෙරෙහි සංවේදීව වැඩ කටයුතු කිරීමෙන් අපට ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගම් වතුර වගේ එකක්. නායයන් වගේව කොහොමද අපි කළමනාකරණය කරන්නේ නේද? මානව ජනාවාසකරණයට සුදුසු භූමියක් තෝරගන්නේ කොහොමද? ඒවට රජයේ මගින් මොන වගේ නෛතික පසුබිමක් සම්පාදනය කළ යුතුද? නේද? සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පරිසර කමිටුවකින් අනුමැතිය ලබා ගත යුත්තේ කෙසේද? මෙන්න මේ වගේ දේවල් විශේෂඥයන් කොහොමද සම්බන්ධ කරගන්නේ? මේ වැඩවලට. මේව අපට රචනීය අන්තර්ගතය පිළිබඳව සාකච්ඡා කරනකොට කරන්න පුළුවන්. මේකෙන් පස්සේ මම සාකච්ඡා කරනවා මම දැන් අභ්‍යාස කරන එක අඩු කරනවා මොකද මේ අපිට ටිකක් වෙලාව මේ අඩු හින්දා තව එක අභ්‍යාසයක් තියෙනවා ඒක මම කරන්න නැතුව අභ්‍යාස කියන්නේ අභ්‍යාස කරන්න වෙලාව දෙන්නේ නැහැ. නමුත් ඒ කරුණ මම සාකච්ඡා කරනවා. උපචේදයක්. මොකක්ද උපචේදයක් කියලා කියන්නේ? උපචේදයක් කියලා කියන්නේ ඔබට මතකද අපි අර කරුණු හයක් ලියුවානේ. ඒ කරුණු හයකින් එක කරුණක් පිළිබඳ ලියවෙන ඡේදයක්. ඒ කරුණු හයෙන් එක කරුණක් කරගෙන ඒ කරුණට ලියනවා එක ඡේදයක්. ඒවට කියනවා උපචේද. එතකොට රචනාවක තියෙනවා මොනවද? උපචේද ගොඩක් තියෙනවා. හැඳින්වීමේ ඡේදයයි උපචේද ගොඩයි සමාලෝචන ඡේදයයි ඔන්න රචනා ආකෘතිය. අපිට දැන් විභාගයට ගිහිලා කරන් තියෙන්නේ මේව පුරවන එක. අපි දන්නවා රචනයක ප්‍රවේශ ඡේදයක් තියෙනවා. ඒ ඡේද සාමාන්‍යයෙන් නිර්වචන එනවා. අපි ලියන්න යන විෂයට අදාළ ශේස්ත්‍ර තියෙනවා. අපි මොනවද යට ලියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා පොඩි අදහසක් දෙනවා. පළවෙනි ඡේද තියෙනවනේ ඔන්න ඔය ටික. ඒක රූල් 3යිද 4යිද අපිට වැඩක් නෑ. අපිට එන විදිහට අපි ලියුව අවසන් කරමු. මේ ඊළඟ ඡේදවල තියෙන්නේ මොනවද? අර අපි ගොඩනගාගත්ත කරුණු වලට අදාළ උපඡේද
ඒවට තමයි උපඡේද කියලා කියන්නේ. එහෙම නැත්නම් අනුඡේද. ඒ වගේ අනුඡේද 5ක් 6ක් අපේ රචනයේ තියෙනවා. සාමාන්‍යයෙන් එකක වචන 50ක් වගේ තියෙනවා. ඒ කියන්නේ කරුණු 6ක් වගේ තමයි අපි රචනයකදී ලියන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට අපේ වචන ගහන ආවරණය වෙලා අවසానයි. මේ අනුඡේද එහෙම නැත්නම් මේ උපඡේදවලද විධිමත් සැලැස්මක් තියෙනවා. ඔන්න මතක තියාගන්න ඕනේ කාරණා. රචනාවට විධිමත් සැලැස්මක් තියෙනවා වගේම අනුඡේදකත් සැලැස්මක් තියෙනවා. මේ සැලැස්ම පුරුදු වුණොත් මේ කරුණු ලියන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. මොකද මේක පුරුදු වෙන්න. මේක පුරුදු වුණොත් ඕනෑම අවස්ථාවක දැන් ඉදිරියට සමහර විට මේ පරිපාලන විභාග ලියන්න බලාපොරොත්තු වෙන අයත් ඇතිනේ. ඒකට මේක දිගින් දිගටම කරන්න වෙනවනේ. ඒ බඳු අවස්ථාවකදී මේක ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක පුරුදුන මේක ඊටාම පහසු වැඩක්. මේ ඔළුවට දාගත්තා නම් මොකද්ද කරන්න තියෙන වැඩේ කියලා ආකෘතිය දාගත්තා නම් වැඩේ පහසුයි. මේකේ තියෙනවා ආකෘතිය. නේද? මේ ආකෘතිය අපි කොහොමද කියලා බලන එක තමයි මෙතනදී උත්සාහ කරන්නේ. නේද? සාමාන්‍යයෙන් මේ ආකෘතිය තියෙනවා ඡේදයට අදාළ කරුණ දැක්වෙන වාක්‍යය. අපි කියවනේ කරුණු 6ක් ගොඩනගා ගත්තානේ. සාමාන්‍යයෙන් පළවෙනි වාක්‍ය වෙන්නේ කරුණ දැක්වෙන වාක්‍යය. නේද? එහෙනම් උපඡේදක පළවෙනි එක කරුණ දැක්වෙන වාක්‍යය. ඊළඟ එක සාමාන්‍ය වාක්‍ය දෙකක් තුනක් හතරක් වෙන්න පුළුවන් මෙන්න මේකට ඒ කරුණට අදාළ සාකච්ඡාව. කරුණට අදාළ සාකච්ඡාවට වාක්‍ය 3-4ක් යනවා. කරුණට අදාළ වාක්‍යයයි කරුණට අදාළ සාකච්ඡාවට වාක්‍ය 3-4යි. ඒක ඇතුලේ නිදර්ශන තියෙන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ ඡේදයේ අන්තිමට එන වාක්‍යයක් එම ඡේදයේ සමාලෝචනය කිරීමේ වාක්‍යය. ඒකට කියනවා අපි සමාප්ති වාක්‍ය. මෙන්න මේ වගේ විධිමත් උපඡේද වලින් තමයි රචනයක් සමන්විත වන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ රචනය සංවිධානාත්මක රචනයක් නෙවෙයි. කරුණු ගලා යෑමක් නැහැ. විධිමත් භාවයක් නැහැ. මෙහෙම ලිව්වොත් තමයි විධිමත් භාවය ප්‍රකට වෙන්නේ. මේක එතකොට ඔබ ගෙදර ඉන්න ගම පුරුදු වෙන්න ඕනේ. එහෙම එකපාරට ඇඟෙන් ඉන්නේ නැහැ මම මෙදාට විභාගෙට ගිහිල්ලා ලියනවා කියලා හිතාන හිටියට එහෙම ඇඟෙන් එන්නේ නැහැ. මේක ඒ වගේ ඡේද 4ක් 5ක් ලියලා ඔබ විසින් ගොඩනගාගත යුතු කුසලතාවක්. ඒක අත්පත් කරගන්න නම් අභ්‍යාසය වැදගත්. මම ක්‍රමේ මං කියලා දෙනවා. මේක තමයි ක්‍රමය. මම එතකොට නිදර්ශනයකුත් සාකච්ඡා කරනවා මේ බලන්න මේක මම ලියලා තියෙන හැටි. එතකොට මේ නිදර්ශනයේ දිහා බැලුවහම ඔබට හිතාගෙන ඔබටත් ගොඩනගන්න පුළුවන් උපඡේද. ඒ උපඡේද ගොඩක් තමයි රචනාවකට එන්නේ. දැන් මේ දවස් වෙනකල් මම මේ ස්ලයිඩ් දැම්මේ නැහැ ගෲප් එකට. මම ස්ලයිඩ් දානම ඊළඟ සතියේ නම් අර අලුත් ගෲප් එක හැදුවට පස්සේ ඒකට තමයි දාන්නේ. හොඳයි අරකට දාන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරමු මොකක්ද මේ විශ්ලේෂණය. මම කියවනේ විශ්ලේෂණාත්මක රචනයක් ලියන්න කියලා. මේ විශ්ලේෂණාත්මක රචනය කියන එකෙන් අදහස් වන්නේ අර අපි උපඡේදිත කරන වැඩි. නේද? ඒ කියන්නේ කරුණක් දක්වනවා. නේද? මෙතනදී කරන්නේ එකතු වෙලා තියෙන දෙයක් අපි වෙන්වෙන්ව දක්වනවා. නේද? වෙන්වෙන්ව දක්වනවා. ඒ කියන්නේ සංකීර්ණ දෙයක් සරලව අවබෝධ වෙන්න. සංකීර්ණ කරුණ සරලව අවබෝධ කරගන්නේ කොහොමද කියලා පෙන්වා දෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ කරුණ ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා කියලා. ඒ පුද්ගලයාට ඒ කරුණ කියවා අවබෝධ කරගන්න පුළුවන් මට්ටමකට සකස් කරන එකට. ඒකට තමයි විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අනුමාත්‍රිකාවක් තාර්කිකව ගොඩනගන එක වැදගත් වෙනවා මේ කාර්ය සඳහා. බාහිර පාර්ශවයක් ඒ කරුණ ගැන දන්නේ නැති කෙනෙක් කියවුවොත් එයාට කොහොමද මේක අවබෝධ කරවන්නේ අපි? කරුණ කියනවා, ඒ ගැන විග්‍රහයක් තියෙනවා, ඊට අදාළ නිදර්ශන ටිකක් තියෙනවා. ඒ නිදර්ශන තියෙනවා. ඒ බාහිර පාර්ශවයට ඒ නිදර්ශන කියවුවම වැටෙනවා. මේ කරුණට අදාළ නිදර්ශන මේවා තමයි. ඒවත් එක්ක බලනකොට තමයි කරුණ වඩා පැහැදිලි වෙන්නේ. එතකොට ඔන්න සමාලෝචන වාක්‍යකුත් ඒකට අපි දානවා. මේක තමයි මේ විශ්ලේෂණය කරනවා කියන වැඩේ. කරුණක් අරගෙන ඒ කරුණට අදාළ නිදර්ශන දක්වමින් ඒක තරම කෙනෙකුට අවබෝධ වෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම. කරුණ විශ්ලේෂණය. එතකොට විශ්ලේෂණාත්මක රචනයක් කියලා කියන්නේ අන්න එබඳු ඡේද වලින් සමන්විත රචනයක්. නැතු විස්තර කතරයක් නෙවෙයි.
මෙහෙම වෙලා කියලා විස්තර ඉදිරිපත් කිරීමක් නෙවෙයි. කරුණු අරගෙන කරුණු විග්‍රහ කිරීම. එතකොට මේක ඉතාම හොඳට අවබෝධ කරගන්න ඕනේ. මම එතකොට මේක ගැන මේ නිදර්ශනයක් ආශ්‍රය සාකච්ඡා කරන්නේ. කොහොමද උපචේදයක් ගොඩනගන්නේ? එතකොට අපි ගන්නවා අරකේ එකක් ගමුකෝ. මේ දරගේ කරුණක් ගන්න. ස්වභාවික විපත් හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ. එමගින් රටකට ඇතිවන බලපෑම කුමක්ද? නේද? ඔන්න දැන් අපි ගත්ත කරුණ. දැන් මේකෙන් අපිට වාක්‍යයක් ලියන්න පුළුවන්. මොකක්ද අපි ලියන වාක්‍ය? අපි ලියනවා ස්වභාවික විපත් හේතුවෙන් රටක සාමාන්‍ය ජන ජීවිතය අඩාල වෙයි. රටක ජීවත් වන සාමාන්‍ය පුරවැසියාගේ ජන ජීවිතය අඩාල වීම ඒ රටෙහි ආර්ථික සමතුලිතතාව බිඳ වැටීමට ඍජු හේතුවකි. මෙන්න කරුණ. මොකද්ද කරුණ? ජන ජීවිතය අඩාල වුණොත් ආර්ථිකය බිඳ වැටෙනවා. කරුණක් කිව්වා. දැන් මේක තේරෙනවද සාමාන්‍ය කෙනෙක්ට? තේරෙන්නේ නැහැ. එයා දන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. එයාට ඒක අවබෝධ කරගෙන එක තමයි කරුණ විශ්ලේෂණය කියන්නේ. එයාට මේ කරුණ අපි අවබෝධ කරගන්න ඕනේ දැන් කොහොම හරි. අපි කරුණක් කියලා තියෙනවා ජන ජීවිතයේ අඩාල වුණොත් ආර්ථිකය බිඳ වැටෙනවා. ඒක බොහොම සමානුපාතිකව සිද්ධ වෙන දෙයක්. අපි දැන් උත්සාහ කරනවා මේක කියවන බාහිර කෙනෙක්ට ඒක අවබෝධ කරගන්න. විශ්ලේෂණය කරනවා කරුණ තියෙනවා කරුණ දැන් විශ්ලේෂණය කරනවා. ඔන්න අපි කියනවා කොහොමද ඒක වෙන්නේ? මේ අපි කියනවා රටක සාමාන්‍ය ජන ජීවිතයේ බිඳ වැටෙනවා. දැන් මේ කොරෝනා වසංගතයේදී බිඳ වැටිලා තියෙන්නේ. ඒක යථා තත්ත්වයටපත් කරන්න විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. සෞඛ්‍ය අංශ වලට කැප වෙන්න වෙනවා. අපි දැන් මේ කොරෝනා වසංගතය ගත්තොත් නේද? රාජ්‍ය පරිපාලකයන්ට වේසෙන් සිද්ධ වෙනවා. ඊට සම්බන්ධ පරිපාලන නිලධාරීන්ට වේසෙන් සිද්ධ වෙනවා. විශාල පරිශ්‍රමයක්. ඒක සම්බන්ධයෙන් ගත්තොත්. ස්වභාවික විපත සම්බන්ධයෙන්ුත් එහෙමයි. හොඳද? ඊට පස්සේ මේක සංවර්ධනය වෙමින් පවතින රටක නම් තවත් ප්‍රබල ගැටලුවක්. ඇයි? ඔවුන්ගේ ආර්ථිකය කොහොමත් අසමතුලිතයි. ඒ අසමතුලිත භාවයේ තියෙද්දී මෙබඳු දේවල් සිද්ධ වීම ඔවුන් තවදුරටත් ආර්ථික වශයෙන් අගාධයට යන්න හේතුවක්. මොකද මේ වගේ දේවල් සඳහා රාජ්‍ය ආදායම වැය කරන්න සිද්ධ වෙනවා. නේද? එතකොට රටේ ආර්ථිකයට ඒක ඍජුව බලපානවා. අහිතකර ආකාරයේ බලපෑමක් තමයි තියෙන්නේ. එහෙනම් අපිට පේනවා ස්වභාවික විපත් කියන ඒවා සිදුවීමෙන් රටකට හානියක් සිද්ධ වෙනවා නේද? ජන ජීවිතය අඩාල වුණොත් ඒකෙන් සිදුවන බලපෑම ඉතාම දීර්ඝ වෙන්න පුළුවන්. මෙන්න උදාහරණයක් දානවා. මෙන්න බලන්නකෝ අපේ රටේ තියෙන උදාහරණය. අපි දැන් ලෝක මට්ටම කතා කරන්නේ. හැබැයි අපි දන්නේ අපේ රටේ උදාහරණ. ඔන්න අපි උදාහරණයක් කියනවා. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සිදු සුනාමි ව්‍යසනය සැලකිය හැකියි. ඇයි එහෙම අපි කියන්නේ? මේ නැත්තම් මෑතකදී සිදු වූ ගම් වතුරු විපත් සැලකිය හැකියි. ජන ජීවිතය අඩාල වුණා. ඒවට වේව යථා තත්ත්වයට පත් කරන්න විශේෂයෙන් භෞතික සම්පත්. මේ මානව සම්පත් නැති වුණාට පස්සේ ඒකේ රටකට හානියක් සිද්ධ වෙනවා. මේ මිනිස්සු 60000ක් විතර එකපාරට මැරුණොත් එහෙම රටකට කොච්චර බලපානවද? එතන වෛද්‍යවරු ඉන්න පුළුවන්, ඉංජිනේරුවෝ ඉන්න පුළුවන්, සාමාන්‍ය කම්කරුවෝ ඉන්න පුළුවන්, රජයේ සේවකයෝ ඉන්න පුළුවන්, ප්‍රවාහන සේවයේ වැඩ කරන අය ඉන්න පුළුවන්. එතකොට එකපාරට ඒ කට්ටිය නැති වුණොත් මානව සම්පත භෞතික දේවල් නැති වුණා. ඒවා ගොඩනගන්න. පාරවල් විනාශ වෙනවා, ප්‍රවාහනේ නැති වෙනවා, විදුලි බලය නැති වෙනවා. දැන් ඔබට තේරෙන්න ඕනේ මේ එක ඡේදයක් ගැන ලියන්න ගියොත් එහෙම ලියන්න පුළුවන් වෙනම රචනාවක්. ඒකට තමයි මම කිව්වේ වචන 50කින් මේක ලියන්න. ඔළුවට එන හැම දෙයක්ම මේකට ලියන්න එපා. අර සාරාංශ ලියනවා වගේ තමයි. ඔන්න ලියුවා. උදාහරණ පිළිබඳව සඳහන් කරා. අපිට වෙන විස්තර කරන්න බැහැනේ. උදාහරණ පිළිබඳව සඳහන් කරා මෑතකදී සිදු සුනාමි ව්‍යසනය හා මෑත දිනවලදී සිදු ගම් වතුර මේ විපත් අපිට මේ සම්බන්ධයෙන් සලකා බලන්න පුළුවන්. ඇයි? ජන ජීවිතය අඩාල වුණා. විශාල වශයෙන් අපිට පරිශ්‍රමයක් සිද්ධ වුණා. ඒවෙන් නැමත රට ස්ථාවර කරගන්න. මේව සම්බන්ධව අපිට සඳහන් කළා. ඔන්නේ කරුණ පිළිබඳ විශ්ලේෂණය කරනවා. ඇයි? සාමාන්‍ය කෙනෙක්ට කියනකොට අවබෝධය වෙනවා. ඇත්ත නේද? ජන ජීවිතය අඩාල වුණොත් එහෙම රටේ ආර්ථික අසමතුලිත වෙනවා. ඇත්තනේ. ඇයි? මේක යථා තත්ත්වයට පත් කරන්න නැවත මුදල් යොදවන්න වෙනවා, කාලය යොදවන්න වෙනවා, ශ්‍රමය යොදවන්න වෙනවා. එහෙම වුණොත් එහෙම සංවර්ධිත වෙමින් පවතින රට කරන එක දීර්ඝ බලපෑමක්. ඇයි? ඒ රට කොහොමවත් අසමතුලිතයි. ඊට පස්සේ මෑත අපේ රටේ සිද්ධ වුණානේ මේ වගේ දේවල්. සුනාමි ව්‍යසනය සිද්ධ වුණා, ගම් වතුර ආවා. එතකොටත් මේක තමයි වුනේ.
ඔන්න අවබෝධයක් එනවා. ඊට පස්සේ අපි දානවා සමාප්ති වාක්‍යයක්. නේද? මොකක්ද සමාප්ති වාක්‍යය? එතනදී පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙනවා. මේ හේයින් මේ අපි කිව්වේ උඩ කිව්ව කරුණක් කියලා තියෙනවා. කරුණ විශ්ලේෂණය කරලා තියෙනවා. මෙන්න මේ නිසා රටක ස්ථාවර පැවැත්මට ස්වභාවික විපත් වලින් සිදුවන හානිය අවම කර ගැනීම වැදගත් බව සඳහන් කළ හැකියි. වැදගත්. මේ හේතුව නිසා වැදගත් වෙනවා. ඔන්න කරුණ කිව්වා, කරුණ විශ්ලේෂණය කරා, විශ්ලේෂණයට අදාළ නිදර්ශන දැම්මා, සමාප්ති වාක්‍යයක් ඉල්ලුවා. සමහර ඇතැම් අවස්ථාවලදී අපි නිදර්ශන දාන්න නැතිව ඉන්නත් පුළුවන්. මේක ගැටලුවක් නෙවෙයි. නිදර්ශන තියෙන තරමට හොඳයි. ඔන්න දැම්මා. ඒ නිදර්ශන තිබුණොත් හොඳයි. දැන් අපි හිතමුකෝ තව මේකක් ආවා කියලා මේක වළක්වන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. අන්න අපිට නිදර්ශන දෙන්න පුළුවන්. මොනවද අරගන්න ක්‍රියාමාර්ග කියලා. නේද? ඒ ක්‍රියාමාර්ග දැනටත් ඔබ දන්නේව නම් අන්න ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාමාර්ගය ගත්ත මේ විපත සම්බන්ධයෙන් ලංකාවේ. මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා. එහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේක පේන්න ඕනේ ඉතාම විධිමත් වැඩක් මේ වැඩේ. රචනා ලියනවා කියන්නේ. නැතුව අපේ හිතේ එන අදහස් ටිකක් කොලයක ඔයේ ලියාගෙන යන එකක් නෙවෙයි රචනාව කියන්නේ. රචනාව කියන්නේම කිසියම් ආකාරයක විධිමත් ආකාරයෙන් අපේ සිතේ ගොඩනැගිච්ච කරුණු ටිකක් පෙළ ගැස්වීම. විධිමත් ආකෘතියක් යටතේ පෙළ ගැස්වීම. එසේ කරොත් තමයි අපට ඉහළ ලකුණු ලබා ගන්න පුළුවන්. දැන් ඔබට තේරෙන්න ඕනේ රචනයක් සඳහා ලකුණු ලබා ගන්නවා කියන එක මොනතරම් අභියෝගාත්මක වැඩක්ද කියන එක. මම ඒ සඳහා තමයි මේ සියලු විස්තර කරේ. අපි හිතනවා රචනයක් ලියන එක හරි ලේසි වැඩක්, මාතෘකාව ගිහලා ලියාගෙන යන්න තියෙන කියලා. එහෙම ලියලා මේ වගේ විභාගවලදී ලකුණු රැස් කරන්න බෑ. නේද? එහෙනම් නිසි පුහුණුවක්, නිසි අවබෝධයක් සහිතව, නිසි සැලැස්මක් යටතේ වැඩ කරොත් තමයි මම ඔය කියපු ඉහළ ලකුණු ලබා ගන්න පුළුවන්. නේද? ඒක නිසා මෙන්න මේවා පිළිබඳ අවධානය යොමු කරන්න ඔබේ වැඩි ලකුණු ලබා ගැනීම සඳහා. එතකොට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අවසානයේදී සමාලෝචන ඡේදයක් එනවා. මේ ඡේදෙදී අපි උඩ දක්වලා තියෙන කරුණු පිළිබඳ සංක්ෂිප්ත සිහි කැඳවීම. නේද? මෙන්න මේ දේවල් ආදී වශයෙන් සඳහන් කරලා අපිට රචනය අවසන් කරන්න පුළුවන්. මේවා කරොත් මේක සාර්ථක වෙයි කියලා. එතකොට මම මෙතන සඳහන් කරා බොහෝ විට අපිට දෙන්නේ ගැටලුමේ මාතෘකානේ දෙන්නේ. නේද? විවාදයට තුඩු දීලා තියෙන මාතෘකාන් දෙන්නේ නැත්තම් ලියන්න දේවල් නැහැ. නේද? විවාදයට තුඩු දීලා තියෙනව දෙන්නේ. මේ රචනය අවසන් කරනකොට ටිකක් හොඳයි. ඒක අනිවාර්ය සාධකයක් නෙමෙයි. නේද? කිසියම් ධනාත්මක ආකල්පයකින් රචනාව අවසන් කිරීම. නේද? ඒ කියන්නේ මෙහෙම කරොත් අපිට මේක ගොඩනගා ගන්න පුළුවන්. බෑ කියනකට වඩා අපේ පරමාර්ථී වීත්‍ය රචකයෙකුගේ ඒ ගැටලු වලින් අත්මිදීම සඳහා අවශ්‍ය විසඳුම් ටිකක්, ශක්තිමත් විසඳුම් ටිකක් ඉදිරිපත් කිරීම. එතකොට ඒක ධනාත්මක වශයෙන් අවසන් කිරීම රචනයකදී වාසිදායක වෙන්න පුළුවන්. මෙන්න මේ කියන විධිමත් සැලැස්ම එතකොට ඔබ අනුගමනය කරන්න ඕනි රචනයක් ගොඩනැගීම සඳහා. මොකද මම හිතනවා මේ කරුණු ටික වැදගත් වෙයි කියලා ඔබට රචනයක් ගොඩනගා ගැනීම සඳහා. මේක මීට කලින් මේ කරුණු අහලත් නැති වෙද සමහර අය. ඒකයි මම මේ කරුණු ටික ඔබට ඉදිරිපත් කරේ. ඊළඟට අන්තිමට මෙන්න මේක වටහා ගන්න. හොඳද? මේ කරුණු ටික එකක් තමයි පැහැදිලි අත්අකුරු ලිවීම. ඒක ඒකට කියන්න දෙයක් නැහැ. සමහර අයගේ අපැහැදිලි අත්අකුරු තියෙනවා. පුළුවන් තරම් කියවා ගැනීමට පුළුවන් අත්අකුරු. ලස්සන අත්අකුරු, කැත අත්අකුරු කියලා જાතියක් නැහැ. තියෙන්නේ කියවාගත හැකි අත්අකුරු සහ කියවාගත නොහැකි අත්අකුරු කියලා જાති දෙකක්. එතකොට ඔබ මේන් කියවාගත හැකි අත්අකුරු ලිවීමට සෑම විටකම උත්සාහ කරන්න. ඊට පස්සේ අනිත් කාරණය තමයි මම අර කලින් කියපු කාරණා මේකට කොහොමද වළංගු. අක්ෂර වින්‍යාසය, පද බෙදීම, ඊට පස්සේ උක්තාක්‍යාත පද සම්බන්ධ ආදී ලක්ෂණ රචනාවක ආරක්ෂා කර ගැනීම වැඩි ලකුණු ලබා ගැනීම සඳහා වැදගත් වෙනවා. අනික තමයි මෙන්න මේක හොඳට හිතට ගන්න. හොඳද? රචනයේ ලිවීමේදී මම කියවනේ කුඩා ඡේද එන්නේ කියලා. එතකොට කුඩා ඡේද අපිට එනවා 7ක් 8ක් වගේ එනවා. මේ ඡේද ලියනකොට හොඳට මතක තියාගන්න ඒ ඡේදය ආරම්භ කරනකොට
මෙන්න මේ ආකාරයට ආරම්භ කරන්න. ඉන්නේ මම මේක වෙන තිරයක් දාලා පෙන්නන්නම්. විනාඩියක් දෙන්න. මම හිතනවා මේක පේනවා ඇති කියලා. මම ඡේදෙක කොපි කරගන්නවා මේක දෙන්න. මේක ඉතාම වැදගත් වැඩක්. මේකට අපි කියනවා පිටු සැකසුම් අපි නැත්තම් අපිට මේකට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් ලේඅවුට් කරනවා කියලා. මොකද අපි උත්තරයක් ලේඅවුට් කරනවා කියන එක ඉතාම වැදගත් වැඩක්. ඉතාම වැදගත් වැඩක්. හේතුව තමයි උත්තර පරීක්ෂකයා අපේ පේපර් එක ගත්ත ගමන් එයාට පේන්නේ කිසියම් ආකාරයක අපි කියනවා යා ඉස්සෙල්ලාම කියවීමක් කරන්නේ අන්තර්ගත කියවීමක් නෙවෙයි. ආකෘතික කියවීමක් තමයි උත්තරපත්‍ර පරීක්ෂකයා කරන්නේ. උත්තරය අතර අරගෙන මෙහෙම බලන්නේ. මොකද එයා උත්තර ගණනාවක් බලන කෙනෙක්. එතකොට අපි දැනගන්න ඕනේ උත්තරේ බලපු ගමන් අපේ උත්තරේ අවධානය එයාට ටක් ගාලා ගන්න. ඒ කියන්නේ ආකෘතික අවධානය එයාගෙන් අපි ගන්න ඕනේ. ඒ සඳහා එක උපක්‍රමයක් තමයි කුඩා ඡේද. මම එක කිව්වේ ඡේද 7ක් 8කට මේක ලියන්න. ඒක ඉතාම වැදගත් උපදේශයක්. තා දීර්ඝ ඡේද නම් ලියන්න එපා. රචනාවල ලකුණු අඩු වෙනවාමයි. අනික තමයි යාර කියවන්නත් ඒක ටිකක් නීරසයි. මෙන්න මෙහෙම. මෙහෙම ඡේදයක් කියලා කිව්වල හිතන්නකෝ. දැන් ඔන්න ඔබ ඡේදයක් පටන් ගන්නවා. පළවෙනි ඡේදෙ මෙතනින් ඉවරයි. හොඳද? එතකොට දෙවෙනි ඡේදේ රූලක් අරින්න අවශ්‍ය නැහැ. රූලක් අරින්න අවශ්‍ය නැහැ. ඒ ඡේදෙම අරගෙන මේ බලන්න මේ ඡේදෙ පටන් අරගෙන තියෙන්නේ මෙන්න මෙතන. පළවෙනි ඡේදෙ පටන් ගත්තේ මෙතනින්. දෙවෙනි ඡේදයත් ඊට සමාන්තරව එතනින් පටන් ගන්න. මෙන්න මේව තමයි අපි කියන්නේ උත්තරේ ලේඅවුට් කරනවා කියලා. බලන කෙනෙක්ට ඇහැට ප්‍රියතාවක් දැනෙන උත්තරයක්. දෙවෙනි ඡේදෙත් එතකොට අර ඡේදේ පටන් ගත්ත තැනට සමාන්තරව. මෙතන රූල මුලින් පටන් ගන්න එපා ඡේදයක් සාමාන්‍යයෙන් රූලට අඟලක් හෝ අඟල් එකමාරක් විතර වම් පැත්තට වෙන්න තමයි දකුණු පැත්තට වෙන්න පටන් ගන්න. මෙන්න මේ ආකාරයට ලියාගෙන යන්න. පැහැදිලි. අලුත් ඡේදය පටන් ගන්නකොට ඒක අර පෙර ඡේදය ආරම්භ කරපු තැනට සමාන්තරව පටන් ගන්න මෙතන. ඊළඟට තුන්වෙනි ඡේදය පටන් ගන්නකොටත් ඒක පටන් ගන්නෙත් මෙතන. නේද? එතකොට මෙහෙම පිටුවක ඡේද 3ක් 4ක් වගේ එනවනේ 3ක් ප්‍රම 3ක් එන පුළුවන් ප්‍රම 4ක්. එනකොට මේක බාහිරින් බලන කෙනෙක්ට මෙතන එතකොට රචනයේ මාතෘකාව අනිවාර්යෙන් දාන්න අවශ්‍යයි. නේද? රචනයේ මාතෘකාවත් අපි දාගන්න මෙන්න මොකක් හරි එකක්. මෙතන එනවා රචනා මාතෘකාව. මෙහෙම එනවා. රූලක් ඇරලා රචනා මාතෘකාව සාමාන්‍යයෙන් ලියන්නේ මැද්දේ. නේද? මේව තමයි කෙනෙකුගේ ඇස දිනා ගැනීමේ ක්‍රම. මේව භාවිත කරන්න නැතුව විභාග ලියන්න එපා. මේව භාවිත කරොත් තමයි අපිට උත්තර පරීක්ෂකේ ග්‍රහණය කරගන්න පුළුවන් අපේ වැඩේ. දැන් බලන්න එයාට ප්‍රසාදය ඇති වෙන විදිහ. එයාට ඉස්සෙල්ලාම ආකෘතික ප්‍රසාදයක් ඇති වෙනවා. ඒක ලස්සන රචනයක්. ගානට ඡේද බෙදලා තියෙනවා. ඡේද එක අනුපිළිවෙලකට සකස් කරලා තියෙනවා. මේක නම් හොඳ රචනයක් වෙන්නේ නැති කියලා එයාට පොඩි අදහසක් එනවා. ඒ අදහස එතකොට අපි ආකෘතික වශයෙන් තහවුරු කරනවා වගේම අන්තර්ගතයෙන්ත් තහවුරු කරලා තියෙනවනේ. පළවෙනි ඡේද කියවුවා. හොඳ ඡේදයක්, හොඳ ප්‍රවේශ ඡේදයක්. පොඩි නිර්වචනය කිරීමක් තියෙනවා. ඇතුලේ තියෙන්නේ මොනවද කියලා තියෙනවා. කරන්න යන වැඩිත් කියලා තියෙනවා. ඊළඟ ඡේදෙට කියවලා බලනවා. ඒ ඡේදෙත් බොහොම විධිමත් ඡේදයක්. කරුණක් කියලා තියෙනවා. කරුණ විග්‍රහ කරලා තියෙනවා. නිදර්ශන ටිකක් දක්වලා තියෙනවා. සමාප්ති වාක්‍යයකුත් ලියලා තියෙනවා. ඉතාම විධිමත්. ඒ ඡේදෙ මෙතනින් අවසానයි. සමාප්ති වාක්‍යකුත් තියෙනවා. දැන් අලුත් ඡේදයක්. මේකෙත් තියෙනවා කරුණ. ඒකත් විග්‍රහ කරලා තියෙනවා. ඒකෙන් නිදර්ශන තියෙනවා. ඒකේ සමාප්ති වාක්‍යයක් තියෙනවා. නිශ්චිත අවසානිත ඡේදයක්. ඡේද කඩලා තියෙන්නේ යාට හිතෙන තැන් වලින් නෙවෙයි. ඒ ඡේදය අවසාන විය යුතු නිසා අවසාන කළ යුතු තැනින් අවසාන කරලා තියෙනවා. මෙහිම තමයි අපි උත්තරපත්‍ර පරීක්ෂකයෙක්ගේ ග්‍රහණය අපට ගන්න. එතකොට එයා වැඩි ලකුණු දෙන්න ඉබේම පෙළඹෙනවා. හොඳද? මේව තමයි එතකොට විභාග ලිවීමේදී අපි අනුගමනය කළ යුතු ශිල්පීය ක්‍රම. මේව නැතුව විභාග කොච්චර ලිව්වත් ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට මේව තමයි දැනගත යුතු කාරණා. කොතරම් දැනුම තියෙන කෙනෙක් වුණත් මේව නැත්නම් ඔහුට ලකුණු 5ක් 6ක් නිකම්ම අහිමි වෙනවා. එතකොට ඒ ගන්න තියෙන ලකුණු
ඒවා එක්රැස් කර ගැනීම ඔබ සතු කාරණයක්. මම එතකොට ඊට අදාළ මාර්ගෝපදේශනය මගේ පැත්තෙන් මම සම්පූර්ණව දීලා තියෙනවා. මම හිතනවා රචනය සම්බන්ධ ඉතා හොඳ අදහසක් එන්න ඇති කියලා මේ දේශනය අවසාන වෙනකොට.